සමීප හාද්දකට ඔබේ හදවතේ ඉඩක් තිබ්බා විය හැකියි. ඒ වගේම අතිශය සමීප ඇසුරකටත් ඔබේ හදවතේ ඉඩක් තිබ්බා විය හැකියි. නමුත් අසංක ඇතැම් වෙලාවට ඔබේ හදවතේ ඉඩක් නොතිබෙන්නට ඇති මැසිවිල්ලට සහ කෙඳිරිල්ලට. ඔබ දන්නවද එසේ වූ විට ඔබේ හදවතේ නැති ඉඩක් සොයාගෙන යම් කිසි මනෝභාවයක් ගමන් කරනවා කියලා. මැසිවිල්ල සහ කෙඳිරිල්ල ගැන මම අතර වෙනවා. සම්පත් මැසිවිල්ල සහ කෙඳිරිල්ල අහන්න බැරි වුණොත් අවසානයේ ඕනම කෙනෙකුට මුණ දෙන්න වෙන්නේ එරවිල්ල සහ ගෙරවිල්ලට. මේක හොඳයි. ඒ නිසා මැසිවිල්ල සහ කෙඳිරිල්ල හැමෝටම අහන්නම සිද්ධ වෙනවා. ඉතින් ඔය දෙකම බොහෝ විට ඔබේ ජීවිතයට සමීප වෙලා ඇති. මැසිවිලි, කෙඳිරිලි, කිරවිලි, ඉරවිලි නේද? රණ්ඩු සරවල් ඔක්කොම ඇති. හැබැයි ඔය ඔක්කොම මැද මිනිස්සු ජීවත් වෙනවා නම් ඒකත් මහා පුදුම දෙයක්. ලෙහෙල බලන්න තියෙන මල්ල ඔබල බලන එක අපේ රටේ මිනිස්සුගේ හැටි. එහෙම බලලා විවිධ අර්ථකථන සපයන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. වෙනස අපි ඕනෑම කාරණාවක් දිහා බලන විදිහක් තියෙනවා. අපි ලිහලා බලන්න තියෙන මලු ඔබල බලන්නේ නැහැ. ඒ නිසා සමාජය මහා මාතෘකාවක් බවට පත් කරගත්ත විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ආందోලනාත්මක තනක් විදිහට මිනිස්සු ඉස්සරහට අරගෙන ආපු උමන්දාව ගැනයි අද දවසේ වෙනස මේ හෙළිදරව් කෙරේ. හැබැයි වෙනස කණ්ඩායම් විදිහට අපි ඔබට ආරාධනා කරනවා. අපි මේ උමන්දාවේ කරන සංචාරය අතරතුර මේ සම්බන්ධව විනිශ්චය ඔබට බාරයි. ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා මේ සියලු දේවල් දකින්න. අපි වෙනස කැමරාව අරගෙන මේ හැම තැනම යනවා. ලංකාවේ වගකිය යුතු මාධ්‍ය නාලිකාවක් පළමු වතාවටයි මේ උමන්දාවට එන්නේ. උමන්දා පරිශ්‍රයට ඒ තමන්ගේ කැමරායස යොමු කරන්න. ඉතින් සමාජ මාධ්‍යයෙන් බොහෝ දේවල් කියන්න පුළුවන්. හැබැයි රටේ වගකිය යුතු මාධ්‍ය ජාලයකට, මාධ්‍ය ආයතනයකට, ස්වාධීන රූපවාහිනී මාධ්‍යට වෙනස අපිට එහෙම ආවට ගියාට කිසි දෙයක් ඔබ ඉස්සරහා ගෙනල්ලා අතාරින්න බෑ. අපි වගකිය යුතු මාධ්‍ය කණ්ඩායමක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ වගකීම කරේ තියාගෙන ඒ වගකීමට උර දෙමින් අපි මේ ගමන යන්න ඔබට ආරාධනා කරනවා. සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන සහ අවධානය දිනාගන්න කාරණා ගැන මිනිස්සුන්ට එක එක විදිහේ අර්ථකථන තියෙනවා.
ඒ අර්ථකථනය ධනාත්මක වෙන්නත් පුළුවන්. සමහර විට ඒක ඍණ පැත්තට යන්නත් පුළුවන්. උමන්දාව කියන්නේ බොහෝ දෙනෙක් කතා කරන තැනක්. හැබැයි මේ උමන්දාව කියන සංකල්පය තුළ මොනවද තියෙන්නේ කියලා හරි අවබෝධයක් එක්කද කතා කරන්න කියන එක අපිට ප්‍රශ්නයක්. සහ ඔබට ඒ සම්බන්ධ මොකක් හරි අදහසක් ඇති. අපි උමන්දාවට ආවා. අපි වෙනස කණ්ඩායම් විදිහට උමන්දාවට ආවා. ඇවිල්ලා අපි පැයක් දෙකක් දවසක් දෙකක් පැය ගණනාවක් මේ පරිශ්‍රය ගත කරා. මේ සංකල්පය ඔබ ඉස්සරහා අපි දිගහරිනවා. මේ සම්බන්ධව විනිශ්චය ඔබට බාරයි. අපි මේ සංකල්පයේ නිර්මාතෘ අපේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. අපිට විසඳගන්න අපේ හදවත් වලට දැනෙච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි කතා කරලා මේ ටික විසඳගමු. අවසරයි හාමුදුරනේ. අපි හාමුදුරනේ මේ මුලින්ම උමන්දාව කියන්නේ මොකක්ද? ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මොකක්ද? උමන්දාව කියන නම කුරුණෑගල යුගයේ ලියවිච්ච පොතක් තමයි උම්මග්ග ජාතකය කාව්‍ය. ඒ කාව්‍යයට නම දාලා තිබ්බේ උමන්දාව කියලා. ඉතින් මේ අපි ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. උමන්දාව මහා කාව්‍ය ලියපු ප්‍රදේශයේ. ඒ නිසා තමයි මේ පුණ්‍ය භූමිය කෙටියෙන් අපි හඳුන්වන්නේ උමන්දාව කියලා. මේක උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය. ග්ලෝබල් බුද්දිස්ට් විලේජ්. ඇත්තට මේක පන්සලක්ම නෙමෙයි. මේක ගම්මානයක්. බෞද්ධ ගම්මානයක්. දැන් අපට ඕන නම් අවුරුදු 2000කට විතර එහා ඉතිහාසයේ බුද්ධ ආගමේ මිනිස්සු ජීවත් වෙච්ච ක්‍රමවේදය මොකක්ද කියලා උමන්දාවේ තියෙන වාහන ටික ඔක්කොම අයින් කරලා ඇවිදගෙන ගියා නම් ඒක තමයි තියෙන්නේ. ඒ බිල් ඒ ගොඩනැගිලි ඊට පස්සේ ගස් කොළන් සත්තු ඒ සියල්ල අපි හදලා තියෙන්නේ අපේ අර පැරණි අනුරාධපුර රාජධානිය සිහිපත් වෙන්නේ. මේකේ අපිට එකම වෙනස වාහන විතරයි. බෞද්ධ සංකල්පයක් පෝෂණය කළා. බෞද්ධ සංකල්පයක් ආයි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒක අපේ තිබිච්ච එකක්මයි. ඒක අපි ප්‍රතිනිර්මාණය කළා. දැන් අපි නගර නිර්මාණය කරනකොට අලුතෙන් ගොඩක් කොන්ක්‍රීට් වලට කෘත්‍රිම වෙනෝනේ. මේවයි මේ ගොඩනැගිලි තිබ්බට මේ ගොඩනැගිලි හරි ස්වාභාවිකයි. ගස් කොළන් අස්සේ හදලා තියෙන. එක්ක වතුර. ඒ විදිහට අර සබාදහමත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න උගන්වනවා. ඇත්තටම උමන්දාවෙන් ඕන කලේ ජාතියට නව පණිවිඩයක් දෙන්න. ඒ කියන්නේ අපි ජාතියක් වශයෙන් අපි ඉදිරියට යන්න නම් අපි සකස් විය යුත්තේ කෙසේද? අපේ කෑම, ඇඳුම, ඊට පස්සේ අපි හිතන විදිය. ඇත්තටම මිනිස්සෙක්ගේ හිතන විදිය වෙනස් වුණොනේ ඔක්කොම වෙනස් වෙන්නේ. දැන් මේ මම හිතපු විදිය තමයි මේ ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. මම ලෝකේ දකින විදිය. ඉතින් ඒ වගේ මම කියන්නේ අපි වගේ 100 ගාණක් ඇවිල්ලා මේ විදියට නිර්මාණය කළොත් අපිට ලංකාවේ සංවර්ධනයේ සිහිනයක් නෙමෙයි යථාර්ථයක්. අපි හාමුදුරනේ මේ අපි අහලා තියෙනවා ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පේ. මේ ඒ සංකල්පේ වෙන විදියකින් දකිනවා. මේ ඒ සංකල්පේ තවත් පුළුල් කරලා තියෙනවා. දැන් මේ තියෙන වැව, මේ තියෙන පන්සල, අර තියෙන ගම. මේ ඔක්කොම එකතු කරලා තියෙනවා. ඒතර උමන්දාවේ ප්‍රධාන කොටස් 4යි. දැන් අපි ඉන්නේ ආලක මන්දාවේ. එහා පැත්තේ තියෙන සීතාවනය. තව මෙහෙන් එහා පැත්තේ ප්‍රධාන වාහන කාර් පාක්ස්. තවත් එහා පැත්තේ විශ්‍රාමිකයන්ගේ ගම්මානය. කොටස් 4කින් උමන්දාව සංයුක්තයි. අක්කර 70ක භූමියක්. කිලෝමීටර් 2.5ක් 3ක් විතර මේක දිගයි. මම හිතන්නේ ලංකාවේ දිගම බෞද්ධ ආශ්‍රමය දැන්. ලංකාවේ දකුණු ආසියාවේ. වහන්සේත් එක්ක මම අපි අතීතයට ගියොත් ඊට අවුරුදු 2500 මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනාව කියලා ප්‍රතිනිර්මාණය කළේ මේ වගේ එකක්. මේක මේ පරිසරය තුලනේ අපි ජීවත් වෙන්නේ. අපේ කෑම සොයා ගන්න අපර ලොකු තරඟයක් නැහැ. දැන් මිනිස්සුන්ගේ ජීවිතේ මම දකින ප්‍රධානම ප්‍රශ්නේ තමයි නොනවතින තරඟය. ඒතර කවුරු හරි මේ නොනවතින තරඟය අවසන් කළොත් එයාට ඉපදීමෙන් හා මරණයෙන් නිදහස්. මේ තරඟය අවසන් කළා. තරඟය අවසන් කරන ප්‍රායෝගික ක්‍රමවේදය මොකද්ද? මේ විදිහේ ජීවන රටාවක්. ලොකු තරඟයක් නැහැ. දැන් අපිට කෑම සොයා ගන්න ලොකු තරඟයක් නැහැ. කෑමට පොලින්නේ නැහැ. කෑම නැත්තම් මේ පාරක් දිගේ ඇවිදගෙන ගියාම මේ ගස්වල ගෙඩි තියෙනවා 100කට කන්න. මේ තරඟය බිඳුවට කරලා තියෙනවා. ඒතර මිනිස්සුන්ට හිතන්න වෙලාව තියෙනවා. ඒතර උමන්දාවේ ඉන්න ඔක්කොම මේ පරිසරය මවන මිනිස්සු. ඒගොල්ලෝ විවේකයෙන් කල්පනා කරනවා මේ නිදහසේ ඇවිදගෙන යනවා. පිරිසිදු සිතවිලි සිතට පහළ වෙනවා. ඉතින් මම කැමති මුළු රටම උමන්දාවක් වෙනවා නම්. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට විශාල කුල 17ක් එක ඇවිල්ලා අපට අලුත් සංස්කෘතියක් ඉගෙනනවා. ඒක තමයි මහමෙවුනාව. ඒක ආර්ථිකයයි ආගමයි බද්ධ කරපු ක්‍රමවේදය. මේ තියෙන එක. අපි කොයි වෙලාවකවත් ආගමෙන් ආර්ථිකය අයින් කරන්නේ නැහැ. අපි අර්ථයෙන් හා ධර්මයෙන් දෙකෙන් අනුශාසනා කරනවා. අර්ථයෙන් අනුශාසනා කරනවා ධර්මයෙන් අනුශාසනා කරනවා.
ඒ දෙකම ජාතියකට අවශ්‍යයි. ඒ එකකින් විතරක් අනුශාසනා කළොත් ඒ ජාතිය පිරිහෙනවා. ස්වාමීන් වහන්සේ ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඇයි? අර මීකුණකින් පෝසත් වෙන සිටුවරයාගේ කතාව. ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ආරක්ක සම්පදා, උට්ඨාන සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවී කතා. සිංහලෝවාද සූත්‍රය. බුද්ධ ආගමේ තියෙන්නේ දෙකේ සමතුලිතතාවයක්. නැත්තම් කවදාකවත් ආගමක් ගෙනියන්න බෑ ආර්ථිකයක් නැතුව. අර්ථ හා ධර්ම. ඒතර බුදුහාමුදුරුවෝ නිවන් දකින්න අවශ්‍යයට නිවන් දකින හැටි කිව්වා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ව්‍යග්ගපජ්ජ දීඝජානු කෝලිය පුත්‍රයාට ජීවත් වෙන හැටි කිව්වා. දැන් මේ වෙනස පැහැදිලිද? ජීවත් වෙන හැටි කියලා වැඩක් නැහැ නිවන් දකින අනෙක් කෙනාට. ජීවත් වෙන හැටි අනෙක් කෙනාට නිවන් දකින හැටි කියලා වැඩකුත් නැහැ. ඒ බුද්ධිමත් භික්ෂුව මේ දෙකේ වෙනස තේරුම් අරගෙන කතා කරන්න ඕන. නැත්නම් අසාර්ථකයි මේ දේශනාව. ප්‍රායෝගික නැහැ. මිනිස්සෙක් බඩගිනි වෙලා සාපිපාසාවෙන් අපෙන් කැම ඉල්ලන් එනකොට ලොකු දීර්ඝ බණ කතාවක් පටන් ගත්තොත් හරිම අප්‍රායෝගික මිනිස්සෙක්. ගොන්නු 14 දෙනෙක් නැති වෙලා ජේතවනාරාමයට ආවම ආනන්ද තෙරුන් වහන්සේට කිව්වා ආනන්ද ඉස්සෙල්ලා මනුස්සර කන්න දෙන්න. කාලි වෙලා දෙවනෝ බලමු අපේ කතාව. ඒකයි බුද්ධ ආගම. එහෙම නැතුව මේ බඩගින්නේ මේ අහගෙන ඉන්න පණත් නැතුව බණහන්න ගියොත් ඒක ප්‍රායෝගික නැහැ. ඉස්සෙල්ලාම මිනිස්සු අර්ථයෙන් පූර්ණ වෙන්න ඕනේ. දැන් අපි බුද්ධ ආගම විතරනේ හින්දු ආගමේ අර්ථ ධර්ම කාම මොක්ෂ හතරක් පැහැදිලි කරනවා. බුද්ධ ආගමේ සරලව දෙකක් පැහැදිලි කරනවා. අර්ථ හා ධර්ම. දැන් උමන්දාවෙන් අපි පෙන්වන්නේ අර්ථය හා ධර්මය. දැන් ඇත්තටම අපි හිතමු තරුණයෙකුට ජීවිතය ගොඩ ගන්න විදියක් නැතුව මේ පරිසරයේ වරුවක් විතර ඇවිදගෙන ගියොත් එයා එළියට යන්නේ සිතුවිලි ලක්ෂ ගාණක් පිරිච්ච මිනිසෙක්. අපි කරපු නිර්මාණ කිසිම වටිනාකමක් නැති දේවල් වටිනා දේවල් බවට පත් කරපු ආකාරය. ඉතින් අපිට මම හිතන්නේ අපේ ජාතිය දුප්පත් උනේ ඒ නිර්මාණාත්මක අදහස් අපි දුන්නේ නැහැ. මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි පූජකවරු කුරුක්කල් මේ ඔක්කොම ආගමික නායකයෝ කරන්න ඕන නිර්මාණාත්මක අදහස් වලින් ජාතිය පුරවන්න ඕන. ඒක තමයි ජාතියට කරන යහපත. ස්වාමීන් වහන්සේ මොඩර්න් බුද්දිසම් එහෙම නැත්නම් මේ බුදුදහමේ නව මානයක් කියලා බොහෝ දෙනෙක් මේක අර්ථ දක්වනවා. සමහරු කියනවා මේක පිස්සුවක් වගේ දකින මිනිස්සුත් ඉන්නවා. මේ කරන දේවල් සම්බන්ධව එක එක්කෙනාට තියෙන විවේචනත් එක්ක. ඔබ වහන්සේ එයාට මොකද කියන්නේ? ඇත්තටම ඕනම දෙයක් ඔළුවට දාගත්තාම තවත් දෙයක් පිස්සුවක් වගේ පේන්නේ. ගිහියෙකුට පේන්නේ පැවිද්දෙක් පිස්සුවෙක් වගේ. පැවිද්දෙකුට පේන්නේ ගිහියෙක් පිස්සුවක් වගේ. කිසිම දෙයක් ඔළුවට දාගන්න නැතුව නිදහස් නිවහල් මනසකින් බලනකොට ඇත්ත නැත්ත පේනවා. දැන් ඔබට අවශ්‍ය කරන්නේ පිස්සුවෙන් වගේ බලන්නද ඇත්ත නැත්ත බලන්නද? ඇත්ත නැත්ත බලන්න ඕන නම් කිසිම දෙයක් ඔළුවට බරට දාගන්න එපා. කිසිම සංස්කෘතියකට සભ્યත්වයකට ශිෂ්ටාචාරයකට ඕනවට වඩා හිර වෙන්න එපා. විවෘතව නිදහසේ බලන් ඉන්න. බොඳ වෙච්ච දැසින් බලන් ඉන්න. එතකොට ඇත්ත පෙනේවි. අපි චිත්‍ර හදාගත්තොත් දැන් අපි හිතුවොත් මේකෙන් වෙන්නේ හානියක් කියලා එතකොට අපිට හානියක් පේනවා. අපි හිතුවොත් මේකෙන් වෙන්නේ යහපතක් කියලා එතකොට අපිට යහපතක් පේනවා. ඒ දෙකම පූර්ව නිගමන නැතුව විනිශ්චය කිරීම. පැහැදිලිනේ කතාව. පූර්ව නිගමන නැහැ. දැන් අපි මෙතෙන්ට ආවයින් පස්සේ තමයි මෙතන මොන වගේද කියලා බලන්නේ. එන්න කලින් අපි පූර්ව නිගමන කරන්නේ නැහැ. හැම සත්‍යයෙන් දුරස් වීමේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි පූර්ව නිගමන සිද්ධ කිරීම. මම ප්‍රශ්නයක් අහනවා. අර බුදුහාමුදුරුවෝ පාරේ යනවා. පුක්කුසාතිට අඳුන ගන්න බැරි වුණා. පුක්කුසාති දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියලා. හැබැයි බණ අහලා තියෙනවා. කතාව දන්නවා. සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් ඉන්නවා. එයා වෙනස් දහමක් දේශනා කරනවා. ඒක ඇහුවාම සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙනවා. හැබැයි ඇහින් දැකලා නැහැ. අඳුනගත්තේ නැහැ. අඳුනගත්තේ සාකච්ඡාවෙන් පස්සේ. දැන් කතාව පැහැදිලිනේ. ඒ නිසා මම කියන්නේ සත්‍ය ගවේෂකෙක් පූර්ව නිගමන සිදු නොකළ යුතුයි. ඉස්සෙල්ලා එන්න ඕනේ. එහි පස්සේ කෝ කියන්නේ ඒකනේ. ඇවිල්ලා බලන්න ඕනේ. දැන් උමන්දාව ගැන විවේචනය කරන්න ඕනේ මෙතන හිටපු කට්ටිය. මේක බලපු කට්ටිය. මේක දැකපු කට්ටිය. නැති කට්ටිය කොහොමද කියන්නේ? ඒගොල්ලෝ හිතාගත්ත එක ඒවා කියනවා. අන්න ඒ කියන එකට මම කියනවා පිස්සු කියලා. ඇවිල්ලා බලන එක හරිනේ. ඔයා ඇවිල්ලා බැලුවානේ. දැන් ඔයාට නිගමනය දෙන්න අයිතිය තියෙනවා. ඇවිල්ලා බලන්න නැතුව නිගමනය දුන්නොත් ඒක මොකද්ද? ඒක පිස්සුවක්.
අපි මේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් පස්සේ මුලින්ම එලියට ගිය අවස්ථාව මේක. පෞගිය සතිය අපි මේ සංචාරයට ගියේ. කියන්නේ අපිට මේ අහලා තිබ්බ දේවල් සහ අපි දැකලා තිබ්බ දේවල් සියසින් දකින්න අවශ්‍ය කරා සහ මේ ගමන අද එහෙම නැත්නම් අද වැඩසටහන අවසන් වෙනකොට ඔබට තේරෙයි අපි මොකක්ද මෙතන කියන්න හදන්නේ කියන කාරණාව. සහ මේක තමහට කියන්න. ඔව් කියන්න. මම කිව්වේ දැන් විනිශ්චය ඔබට බාරයි. අසංක දැන් මේ අර සිත ආකර්ෂණය කරගන්න ආකාරයට ලස්සනට අපේ හාමුදුරුවෝ මේ පැවැත්මට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා තියෙනවා. උන්වහන්සේ හොඳ කතාවක් කියනවා. නිවන හොයාගෙන කෙනාට ජීවිතය උගන්වලා වැඩක් නැහැ. ජීවිතය හොයන කෙනාට නිවන උගන්වලා වැඩකුත් නැහැ. ඔබට පුළුවන් 12:00 වෙනකන් මොකද වෙන්නේ කියලා බලන්න. සම්පත් අයියේ මේ දවස්වල වේලෙනවද, කර වෙනවද, තෙත බරිතව ඉන්නවද? ඇත්තම කිව්වොත් සම්පත් වේලුණා දැන් අවුරුදු 1කමාරකට කිට්ටු කාලයක්. දැන් මොකද? තාමත් ඉතින් යථාර්ථයට පැමිණලා නැහැ. ඉතින් මොකද සම්පත් ඇත්තම කිව්වොත් එහෙම මුලින්ම රටේ නවතින්නේ මොකක් හරි ව්‍යසනයකදී හරි මොකක් හරි එතකොට වසංගතයකදී හරි මොකක් හරි අවස්ථාවකදී ඒ වගේ ව්‍යසනයක් ආවට පස්සේ ඇත්තරම වෙන්නේ මේ මියුසික් තමයි සංගීතය තමයි මුලින්ම නතර වෙන්නේ. මුලින්ම නතර වෙනවා කලාකරුවන්ගේ කටයුතු ටික. කටයුතු. ඒ සියල්ල මුලින් නතර වෙනවා. ඒ නතර වෙලා තාමත් පටන් ගත්තේ නැහැ ඇත්තටම. දැන් ඔක හරියට සරලම කරලා කියත හැකිනේ. ඔව්. ආතල් නැති වෙනවා. නේ. ඒකනේ වචනේ. ඒකට හංගලා ගැව්වට නේ. කියන්නේ සතුටින් ඉන්න පරිසරය අපිට නැති වෙනවා. සින්දුව වයමුද?
අමුවෙන් ස්වර විතරක් වයනවා නම් ඔය වගේ ගීත වයන්නත් බෑනේ අමාරුයිනේ. හඬේ අඩුව දැනනවද කියලා මේ හඬ ගියේ. වැඩි එකයි. තියෙනවද ඒව නෑනේ? නෑනේ. නෑනේ. කිසිම නෑ. ඔබ ඒක අංග සම්පූර්ණව පිළිවුවා. උමන්දාවට ආපු වෙලේ ඉඳලා අපි බලන හැම තැනකම අපිට පෙර නොවූ විරු අත්දැකීමක් තිබුණා. ඇස කන නාසය දිව ශරීරය මේ සියල්ලට මොනවා හරි දෙයක් අපිට දකින්න එහෙම නැත්නම් විඳින්න අවස්ථාවක් හම්බුණා. මේ උමන්දාව කියලා කිව්වේ අපි ඔබ දකින්න ඇති බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්න දෙයක් තියෙන තැනක්. එහෙම පසුබිමක්. මම එහෙම කියන්නේ මිනිස්සු හැමදේම කරන්නේ ජීවිතේ ගැට ගහගෙන ජීවිතේ දිනන්න. අපේ ආම්දුරනේ මට දැනෙනවා මෙතන ඉන්නකොට ස්වීට් හවුස් එකක ඉන්නවා වගේ. සමා වෙන්න දැන් සමහර විට මේ උමන්දාවට එහෙම නැත්නම් හාමුදුරු නමක් ළඟ තියාගෙන අපි මෙහෙම කියනකොට කාට හරි මේකට විරුද්ධාර්ථයක් තියෙන්න පුළුවන්. හැබැයි මගේ පිටිපස්සේ තියෙන්නේ රසවත් දේවල්. හාමුදුරනේ මට එහෙම දැනෙනවා. මේ සියල්ල උමන්දාවේ නිෂ්පාදන. ඔව්. ඇත්තටම උමන්දාවෙන් අපිට අවශ්‍ය වුණා මේ ජාතියට නව පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය තමයි අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට 18 කුලයක් එක්ක ආවේ. ඇයි 18 කුලයක් අරන් ආවේ? රටේ ආර්ථික සමාජීය සංස්කෘතික සංවර්ධනයට. ඉතින් මම හිතන්නේ අපේ 21 වෙනි ශතවර්ෂයේ අපිට නැවත මහින්දාගමනයක් අවශ්‍යයි. මේවා ඔක්කොම අපි අලුත් කරගන්න ඕන. ඒ නිසා තමයි අපි මෙතන සාම්ප්‍රදායික පන්සලෙන් එළියට ගිහිලා ජාතියට නව දේවල් අඳුන්වලා දුන්නා. අපේ මිනිස්සු හරි කැමතියි කොපි කරන්න. ඉතින් මං කල්පනා කළා අපි මිනිස්සුන්ට අලුතෙන් හදන්න කියනවට වඩා ලේසි කොපි කරන්න කියන එක. මොකද අපේ රටේ මිනිස්සු කොපි කරන එක හොඳටම කරනවා. හොඳටම කරනවා. දැන් හොඳ දේ කරන්න. හොඳ දේ. දැන් අපි කියන්නේ මෙන්න මේ ටික කොපි කරගන්න කියලා. මේව කොපි කරාම එකක් තමන්ගේ ආර්ථිකයත් හැදෙනවා. කාටවත් නෑ බෑ කියන වචනයක් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම අපේ ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන ගාණක් අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන් මේ නිෂ්පාදන ටික අපේ රටේ නිෂ්පාදනය කළොත්. ඉතින් මේවට මේ මුකුත් පිටරටින් ගේන්න ඕන දේවල් නෙමෙයි. අපේ ඉන්න උමන්දාව නව නිෂ්පාදන කණ්ඩායම. ඒකේ වෛද්‍යවරු, ඉංජිනේරෝ විවිධ අයගෙන් ඒ අය තමයි මේ සියලු නිෂ්පාදන හදන්නේ, ගොඩනගන්නේ. ඉතින් අපට අවශ්‍යයි මේක පෙන්නලා, මේක කොපි කරවලා, මේවා හදලා මේ රටේ ඉන්න මිනිස්සුගේ ආර්ථිකයට යම් උදව්වක් වෙන්න. හාමුදුරුවෝ බලමු මොනවද නිෂ්පාදනය කියන්නේ. දැන් මේක තමයි අපි මේක හෙයා ඔයිල් එක. ඒ කියන්නේ මන්දාව කියන්නේ විශාල පොල් වත්තක් අක්කර 70ක විතර. මේකේ පොල් ගෙඩිම තියෙනවා මම හිතන්නේ ලක්ෂයකට විතර එකපාරට. ඒතකොට මේ පොල් වලින් තමයි මේ පොල් තෙල් අරගෙන මේකට බෙහෙත් එකතු කරලා තියෙන්නේ. දැන් මේ කොත්තමල්ලි ඊට පස්සේ අරුද කොළ එක ඒ වගේ මේ ගොඩක් ඒවා හදලා තියෙන්නේ. මේකේ ගොටු කොළ එකතු කරලා හදපු තෙල් එකක්. ඉතින් අපි පොඩි කාලේ ඉස්සර ඉස්කෝලේ යනකොට මේ එක එක දේවල් ගෑවේ නෑනේ, පොල් තෙල්නේ ඔළුවේ ගෑවේ. මේ ඒකම තමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒතර අපි කරන්නේ පොල් තෙල් අපි හදනවා මෙහි. අපි ඒකට පොල් වේලලා ක්‍රම හදලා දීලා තියෙන්නේ. හදලා මේ විදිහට බෙහෙත්. දැන් මේකට දාලා තියෙන්නේ අරලු බුළු නෙල්ලි ත්‍රිපලා. මේක හරි දැන් මේවා මේ හරි ප්‍රායෝගිකයිනේ. මේක කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑනේ. පැහැදිලිනේ? එතකොට ඕන කෙනෙකුට ගෙදරුණත් හදා ගන්න පුළුවන් නේ. දැන් අපි මෙහි කාට හරි මේක අවශ්‍ය නම් අපි ඕන කෙනෙකුට උපදෙස් දෙනවා මේක හදා ගන්න විදිය. ඉතින් මේ ඔක්කොම නිෂ්පාදන. දැන් මේ ඔක්කොම තෙල් වර්ග. මේකේ නික කොළ දාලා තියෙනවා. තව කොත්තමල්ලි, ගොටු කොළ, මේක ත්‍රිපලා, කීකිරින්දිය. ඉතින් මේව ඇත්තටම මේක දැන් අනිත් එක තමයි මේ නිමාව. ඔව්. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර මාකට් එකට උනත් යවන්න පුළුවන්. මාකට් එකට. ඒ කියන්නේ ලෝකේ මේ නිමාව නැත්තම් නිෂ්පාදනය එළියට ගේන්න බෑ. දැන් අපි අපේ මම දැකපු දුර්වලතාව තමයි අපේ මිනිස්සු සමහර ඒවා නිපදෙව්වට නිමාව හදන්නේ නැහැ. ජෑම් මෙහෙමත් තියෙනවා. ජෑම් වර්ග ගොඩක් තියෙනවා. දැන් මේක තමයි මේ දිවුල් ජෑම්. දැන් අපේ මේ වත්තේ මෙහෙ උමන්දා පන්සලේම කිලෝමීටර් 3ක් විතර දිගයි.
දිවුල් ගස් බර ගාණක් තියෙනවා. ඉතින් ඒ දිවුල් ඔක්කොම අපි එකතු කරනවා. එකතු කළා මේ විදිහට හදනවා. ඊට අමතරව අපි වෙනම දැන් දිවුල් කාලෙට අපි දිවුල් ඔක්කොම එකතු කරලා ඒක මදේ අරගෙන ෆ්‍රීස් කරනවා. දෑම් හදනකොට ඒ ෆ්‍රීස් කරපුවා තමයි අරගන්නේ. ඉතින් මේ විදිහට අපි අර දැන් මේ කෑම අපි නාස්ති කරන්නේ නැහැ කිසිම දෙයක් නිසා. දැන් ලංකාවේ බලන්න මේ කැකිරි ජෑම් එක. මේක වට්ටක්ක ජෑම්. හාමුදුරනේ මේ ප්‍රොඩක්ට් එක මේ මාකට් එකේ තියෙන අනිත් ජෑම් එක්ක සංසන්දනය කරන්න පුළුවන් දෙ කියන්නේ. මේක මාකට් එකේ වඩා රසයි. දැන් මේක අපි කඩේ කවුරු හරි ජෑම් එක කාලා මේක කෑහම කිව්වොත් ඒක රසයි කියලා අපි ප්‍රායෝගික නැහැ. ඒතර අපි හැමතිස්සෙම කරන්නේ අර හදන එක තියෙන එකට වඩා හොඳ කරනවා. දැන් මේ ඕන එකක් මේ දියුල් ජෑම් එක ගොඩක් රසයි. අපිට පිටරටකවත් මෙච්චර රස එකක් අහුවෙන්නේ නැහැ. ඒ වගේම මේ අනිත් ඒවා කැකිරි වැඩි කාලෙට කිලෝ ලක්ෂ ගාණක් ගෙනහිලා ගොඩ ගහනවා. ඉතින් ඇයි ෆ්‍රීස් කරලා තියලා එහෙම නැත්නම් මේ විදිහට ජෑම් හදලා මේවා අපේ මේ මාකට් එකට දාන්න බැරි. ඉතින් මම ඉල්ලන්නේ මේ බලන අයගෙන් අපිට පුළුවන් උපදෙස් දෙන්න. අපිව කොපි කරන්න. ඊට පස්සේ මේක ලුණු දෙහි මේක තව සෝස් එකක් මේක මේ සියඹල සෝස් එකක්. දැන් අපි කොච්චර සියඹල තියෙනවා. දැන් මේ පැතිවල හරියට සියඹල ගස් හැදෙනවා. මේ සියඹල සෝස් එක හරිම රස එකක්. ඒ වගේම මේකෙන් අපිට පුළුවන් අර බොන්න. දැන් සියඹල කියලා කියන්නේ ගොඩාක් ඔය මුත්‍රා සාධන මුත්‍රා මාළු වලට හොඳම බෙහෙතක්. එකපාරෙන් හොඳ වෙනවා. මට මතක් වෙනවා රොබර්ට් නොක්ස්ගේ පොත්වල තියෙනවා නුවර යුගයේ මිනිස්සු දෙහි පාවිච්චි කරපු හැටි. ඒ අදහසම අරගෙන මේ අලුත් විදියට හදපු එක. මේකේ දෙහි ගෙඩි 10ක දෙහි ජූස් එක අරගෙන රත් කළා මේ විදිහට කිරලැබයක් ගහලා හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක දෙහි වෙනුවට මේක ශීතකරණේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක යුරෝපයේ ඕන තැනකට මේක යවන්න පුළුවන්. හාමුදුරුවෝ දැන් ඕවා අද වෙනකොට නිෂ්පාදන බවට පත් වුණාට ඕවා හදන්න පටන් ගන්න කාලේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. ඔව් ඒ ලෝකේ මොකක් හරි නව නිෂ්පාදනයක් කරන කෙනා ඒ සියල්ලත් එක්ක නැගිටින්න ඕනේ. එහෙම නැත්නම් ඒක ෆේල්. ඒ කියන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒතකොට අපි මේ සියල්ල මේ මහා නිකන් අර මූදක නැවක් ගෙනියනවා වගේ. ඒ සියල්ලට මුහුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඕනම කෙනෙක් අපි හිතමු මේ කිසිම කෙනෙක් ව්‍යාපාරංශයෙන් ඉස්සරහට ගියත් ධර්මයෙන් ඉස්සරහට ගියත් අධ්‍යාපනයෙන් ඉස්සරහට ගියත් ඒ සියලු බාධකවලට යකඩයක් වගේ මුහුණ දෙන්න ඕනේ. නැත්නම් කොහොමද ඉස්සරහට යන්නේ? දැන් බලන්න අපි පාන් පිටි වලට හුරු වෙච්ච જાතියක්නේ. අපිට පිටි කොච්චර තියෙනවද කියලා. මේ දැනට පෙන්වන්න හදපු ටික කිරියල පිටි. කිරියල කියන්නේ අපි දකුණු පළාතේ නගෙන ගහලා කියලා මේකට ගහලා පිටි. මේක අපි මෙහි හදනවා. මේක පොල් පිටි. පොල් පිටි හදන්නේ පොල් වල මිරිකලා කිරි අයින් කරලා ඒකේ පොල් කුඩු කියන්නේ. ඒකේ හදපු මේක ලෝකේ හොඳ මාකට් එකක් තියෙන කෑමක්. මේක පිළිකා ප්‍රතිපිලිකාකාරක පිළිකා හැදෙනව වළක්වනවා. ඇඟේ ගොඩක් ලෝකේ තියෙන ප්‍රශ්නයන්නේ මිනිස්සුගේ ඇඟ මහත් වෙන එක. මේකට හොඳ බෙහෙතක් මේක. මේක කොස් පිටි. මේ කොස් වලින් හදපු පිටි. මේ වට්ටක්ක පිටි. මේ බතල පිටි. මේ කොස් ඇට පිටි. මේක හුලංකීරිය පිටි. හුලංකීරිය කියන්නේ සව්වල කියලා කියන්නේ. හුලංකීරිය පිටි. මේක කිතුල් පිටි. ඉතින් මේ මෙච්චර පිටි තියාගෙන තමයි පාන් පිටි ගිලින්නේ. පාන් පිටි වල විකල්ප නෙමෙයි. මේ විකල්ප. දැන් පැහැදිලිනේ. දැන් බලන්න මෙච්චර පිටි තියාගෙනනේ පිටි රටේ නැව් වෙනකම් බලන් ඉන්නේ. දැන් වට්ටක්ක පිටි වලින් රොටි හදලා කෑවොත් අර අපි කන රොටිය තරම් ඒ රසයි. ඒ රසයි. ඉතින් ඊට වඩා රස ගන්න පුළුවන්. දැන් මේ කොස් පිටි, ඔය කොස් ඇට පිටි එහෙම දැන් අර මතකනේ අපි ඉස්සර ගම් වල කොස් ඇටක් ගලා හදනවා. හරි රසයි ඒවා. ඉතින් මම කියන්නේ අපි නැවත මේ දේවල් වලට එකතු වෙන්න ඕන. මේවා ගෙවල් වල කරන්න පුළුවන් ද හඳුනන? හරිම සිම්පල්. දැන් මේවා මුකුත් අමාරු වැඩ නෙමෙයි. අවුවේ වේලලා තමයි ගොඩක් ඒවා කරන්නේ. මේ උඳු පියලි ඖෂධීය පානය. මේ අපේ දේශීය දේවල්. ඊට පස්සේ මේක වැල් පෙනෙල. මේක කුරුඳු කොළ කුඩු. මේ අපි දැන් තේ වගේ බොන පානනේ මේක තියෙන්නේ. ඔය ග්‍රීන් ටී එකෙන් බොන අය මේවා ග්‍රීන් ටී වෙනුවට මේක ගොඩක් හොඳයි. රණවර ලෝකේ හොඳ පානයක් තමයි මුරුංගා. සුපර් ෆුඩ් එකක් කියලා කියන්නේ ඒක. මේ තියෙන එක. මේ මුරුංගා කොළ පවනේ වේලලා කුඩු කළා. එච්චරයි. දැන් යුරෝපීය ජාතිකව මෙහි ආවම ඒ ගොඩක් අය ඉල්ලන්නේ මේක තමයි. සති ගණන් ඇවිල්ලා මේවා බීලා යනවා. අපේ මිනිස්සුන්ට වටින්නේ නැති වුණාට ඉතින් ඇඟේ ගොඩාක් තියෙන පිළිකාකාරක විස ටස්සේ ලෙඩ දිය වැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ගාක් ඒවට හොඳ බෙහෙතක්. සුපර් ෆුඩ් එකක්. අපි මෙහි නයි මිරිස් වලට තක්කාලි එකතු කරලා හදපු පේස්ට් එකක්. මිරිස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. මේක සැර නැහැ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සැර කන්න බැරි ප්‍රශ්නේ. මේකට උත්තරය. පාට විතරයි සැර නැහැ. අපිට මේ කාර්ය අපි ජාතියට කරන්න ඕනේ. දැන් මේක මේ පැපල්. මේ පැපල් වේලලා මේ නූඩ්ල්ස් එකක් වගේ තියෙන. ඇත්තටම මේක මේ දැන් ওই කොත්තු රොටි කනෝනේ හරියට කට්ටිය රැයට. කොත්තු වලට පිටිනේ තියෙන්නේ. ඊට පස්සේ ලෙඩ. ගොඩාක් heart attack වලට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොත්තු ආහාරයට ගැනීම. මෙන්න විකල්පය. පිටි නැතුව කොත්තු හදන්න පුළුවන්. මේක හදලා කාලා බලන්න
පුදුම හොඳ අරට වඩා රසයි. අර යුරෝපයේ ඇමරිකාවේ මේ දවල මන්දිරේ කෑම මේසේ පරාදයි අපේ කෑම මේසට. පැහැදිලිනේ කියන එක. එච්චර සම්පත් එච්චර කෑම තියාගෙන කඩෙන් පාන් ගෙනත් කනවා. මේ අපේ දේශීය පාන. මේ හදලා තියෙන පොකුරු අදමල් වලින්. බලන්න මේ පාටේ ලස්සන. මේක මේ නිල් කටරොඩු. සෑන ජනප්‍රියයි මේ මන්දා. ජනප්‍රියයි මේක ඕනනම් බීලා බලන්න ගලවලා. රස මෙහෙම බොන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ අර මාකට් එකෙන් අරගෙන බොනවා වගේ ශනිකව අන්න මොකද මේ ලෝකෙ වෙනස් වුණානේ. මේ ලෝකෙ දැන් මේකේ මල් විකුණලා ගිහලා ගෙදර ගිහලා හදාගන්න කොන කවදාකවත් කරන්නේ නැහැ. දැන් මං කියන්නේ ඉතින් මේක අපිට මේක මේ රටටම හදන්න බෑ. අපි මේ මොඩල් එකක් පෙන්වන්නේ. ඒතර ඕන කෙනෙකුට මේවා ගෙනල්ලා මේවා හදලා දැන් ළමයෙකුට ඉස්කෝලේ ගෙනියන්න නම් බීම දෙන්න එපා මේක දෙන්න. සියමල ඩ්‍රින්ක් එක. මේක හොඳම බීමක් මේක. ඉතින් මුත්‍රා මාරුව රොමෙ හැදුනාම මේක දිය කළ බිව්වා මේක බිව්වම හරියනවා. ඉතින් මේවා පුරුදු කරන්න ඕන අලුතෙන්. කුරුම්බ වතුර, වැවර වතුර, තැඹිලි. පිටරටවල නම් මේක බෝටල් කරලා සුපර් මාකට් වල තියෙනවා. පොල් ඩෙසිකේට් කරපු වේලපුවා. ඊට පස්සේ ඉඟුරු, සේර, මේ නිල් කටරොඩු මල් වේලලා. මේක බත් වලට දාන්න පුළුවන්, ඉන්දියාප්ප හදන්න ඕන එකකට. දැන් අර අපි බීපු පානයට මේක පාවිච්චි කරන්න පුළුවන්.
කොන්්ඩේ කපනවද කොන්්ඩ බඳිනවද වගේම මාත් තිටියේ මොකක්ද ඉගෙන කද්ද කරන්න කියලා හිතා නමම් දැන් හැබැත් ඔය තොප්පිය දාන්න කලින් මම දැක්ක මටත් අහන්න තියෙන ප්‍රශ්නේ එකයි වාගෙන කොණ්ඩේ කපනවාද කොණ්ඩේ බඳිනවාද කියලා. එන විදියක් බලමු. ප්‍රශ්නේ ගන්න. මේ සම්පතයි දැන් මියුසික් මහගෙන ඉන්න එක දැන් අපි මේ සින්දුව වොයිස් වලටනේ අපි හුරු වෙලා ඉන්නේ. එතකොට දැන් මේ එහෙම හඬ කියන එක අතෑරලා සංගීතය විතරක්ම කියන එක ගීතයක දැන් හුරු ගීතයක් එහෙ වාදනය කරනකොට ඒ තියෙන අවදානම රිස්ක් එක ඒක ගන්න එක ගන්න ඇයි ඔයගොල්ලෝ? නෑ ඒක ඇත්තටම වාදකයෙක්ගේ සංවේදීතාවය වැඩි වෙන්න ඕන ඇත්තටම අනුවාදනයක් ඉදිරිපත් කරනවා කියන එක ගායකයාත් ගායනා කරද්දී කම්පැනි කරනවට වැඩිය පසුපස යාමට වැඩිය ගායකයාත් එක්ක ඇත්තටම සෝලෝ පර්ෆෝමන්ස් පැත්තට වාදනය විතරක් යද්දී ඒකේ තියෙන අවධානය වැඩි වාදකයාගේ. ඉතින් ඇත්තටම ඒ ප්‍රශ්නේම අපි සම්මිකගෙනුත් අහමු. දැන් ඔබ ඔය ගීතය වයලීනෙන් තමයි ගයන්නේ. එක්ක මැන්ඩලිනෙන් ඔබ ගයනවා. එතකොට අර අසංක අහපු ප්‍රශ්නේම මොන වගේ දෙයක් ඒ වාදන ශිල්පියා ළඟ තියෙන්න ඕනද? ඒ අර කිවත් වගේ අඬෙන් වෙන අඩුව පිරිමහන්. ඔව් දැන් මෙහෙම ඇත්තටම දැන් මේ නොටේෂන් එකේ තියෙන ටිකට අමතරව දැන් ගායකයා ඇත්තටම ගායකයා මේ සිං කරද්දී නොටේෂන් එකේ තියෙන ටිකම නෙමෙයි කියන්නේ එයා අතින් අර අලංකාර ගොඩක් දානවනේ. ඒ ටිකම අපි වයලින් එකෙනුත් දාන සමහර විට ඊට වඩා වැඩි දේවල් දාන්න පුළුවන් වයලින්. හඬට වඩා දුරක් යන්න පුළුවන් වයලින් එකෙන් නිසා මේ වැඩි පද ගහලා තොවිල කැත වෙච්ච අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඔව් එහෙමත් වෙනවා. නමුත් ඒක සංයමයෙන් කරන්න ඕන. හරියටම. ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. මොකද මේ ඒ ගැන ඒ ස්වර ඥානය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නැත්නම් අර ප්‍රශ්න තමයි වෙන්නේ. ප්ලේ කරන කට්ටිය පාට් සින්දුක පාට් එකක් ගහන කට්ටිය ඕන තරම් ඉන්නවා. අපි ලීඩ් පාට් එකක් ගහන්න කිව්වොත් ඒ පාට් එකේ ඒ විදිහම ගහන කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි සින්දුවක් ප්ලේ කරන්න කිව්වොත් අනුවාදනය ප්ලේ කරන්න කිව්වොත් ඒ ගොඩක් දෙනෙකුට ඒක බෑ. ඒ සින්දුව වගේම ඒක ප්ලේ කරන්න තමයි අපි try කරන්නේ යම. මොකද ඇත්තටම කිව්වොත් ගායකයට වැඩිය ගායකයට කියන්න බැරි ස්වර වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වාදන හැබැයි වාදනය කරන ඔක්කොම ස්වර ගායකයෙකුට කියන්න බෑ. ඒ කියන්නේ ස්වර ගායකයෙකුට කියන්න බැරි ස්වර. නෑ. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ස්වර පද්ධතියක් නේ අපි වාදනය කරන්නේ. මොකද අවනද්ද වාද්‍ය නැතුව තබලා බොංගෝ නැතුව ස්වර වාද්‍ය භාණ්ඩ නේ මෙතන තියෙන අනිත් තුනම ඔක්කොම එතෙන්දී ස්වර වාද්‍ය භාණ්ඩ වලට දැන් වයලින් විශේෂයෙන් වයලින් වගේ ගායක ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගත්තොත් ඒකෙදී වයලින් එකේ අපි ගන්න ඇත්තටම කිව්වොත් එම පොඩි මීන් සමහර තැන් ගායකයෙකුට ගයන්න බෑ. ගයන්න බැරි තැන් වයලින් වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකකින් ඇත්තටම වාදනය කරන්න පුළුවන්. හරි. අපි දිගින් දිගට ගොත්තම නේද? සාකච්ඡාව ගොඩක් ඉස්සරහට ගිහිල්ලා අපේ ගමන ප්‍රමාද වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මය කියන මේ බුද්ධ කියන ශක්තිය අවබෝධ කරගන්න මේ ස්වයම්බුහ ඥාණයෙන් මේක ස්වක්කාතයි. එතකොට කෙනෙකුට මේ නිබ්බානගාමී මගට ප්‍රවේශ වෙන කෙනෙකුට මේ ගමන යන්නට නම් මගඵල සාක්ෂාත් කරගෙන ගමන යන්නට නම් බොහෝ දේ සම්පූර්ණ කරගන්න සිද්ධ වෙනවා. විවේචන නවත්තලා අපිට පුළුවන් ද බලමු ඒ තැන් වලට ගිහිල්ලා අපි බලාපොරොත්තු වන විමුක්තිය සාක්ෂාත් කරගන්න. සමහර විට මෙතනත් එහෙම තැනක් වෙන්න පුළුවන්. අපි ආපහු කියන්නේ තීන්දුව බලන්න. දැන් ඔබ වහන්සේලා මේ වගා කරන්නේ මේ රසායනික පොහොරත් යටින් දාලා උඩින් කාබනික පොහොරත් එක්කද? යටින් ගහලා උඩින් වැඩ මගේ නෑ. මීට අවුරුදු 3කට 4කට කලින් ප්‍රශ්නයක් තිබ්බා. ඒක රටේම තිබිච්ච ප්‍රශ්නයක්. අපි දැන් අදනේ රටේ කාබනික පොහොර ගැන කතාවක් ඇතුළේ තියෙන. හැබැයි මේක අපි යථාර්ථයක් කළේ අවුරුදු 3-4කට කලින්. මේ පැත්තේ ඔක්කොම මිනිස්සු රසායනික පොහොර වලින් වගා කරන මිනිස්සු දැන් ලංකාවේ වැඩිපුරම වකුගඩු රෝගීන් ඉන්නේ මම මේ අත පෙන්නන පැත්තේ. විශාල ප්‍රමාණයක්. තනිකර වගා බිම් මම ගිහිල්ලා තියෙනවා. තනිකර රසායනික පොහොරත් එක්ක යන්නේ. ඒතකොට අපි මේ මිනිස්සුනේ මෙහි වැඩට එන්නේ. ඒ මිනිස්සු හැමදාම කීප එකක් තමයි රසායනික පොහොර නැතුව වගා කරන්න බෑ කියලා. ඉතින් මම මගේ විදිහේ එහෙම එකක් කවුරු හරි කිව්වහම එයාට අවස්ථාව දෙනවා. මං කිව්වා හරි. එන දැන් ඕගොල්ලෝ රසායනික පොහොර දාලා අපිට එළවලු හදලා පෙන්නන්න. හොඳ මා ලොකු ගේ ඔක්කොම හැදුවා. ඒ වුණාට මට යටිහිත කියන ඕක නෙවෙයි කරන්න ඕන. ඕක නෙවෙයි බැරි දේ කරන්න ඕන. ඊට පස්සේ මම ඒගොල්ලන්ට අපි පොඩ මේක වෙනස් කරගමු. ඒත් ඒගොල්ලෝ ඒකට කැමති වුණා.
දැන් මේ අවුරුදු 3කට කලින් කතාවක් කියන 3-4කට කලින්. ඊට පස්සේ අපි ටික රසායනික පොර අයින් කළා අපි කාබනික පොර වලට හුරු වුණා. දැන් අපේ එළවලු වගාවල් ඉතාම සාර්ථකයි. කිසිම කෘමිනාශකයක් කිසිම මේ රසායනික පොරක් නැතුව අපි පොළව හැදුවේ. එළවලු නෙවෙයි. තේරුණාද මම කියපු කතාව? පොළව හැදුවා. පොළව සාර කළා. කරදහයියා නොයෙකුත් දේවල් ඒවා ඔයගොල්ලෝ දකින්න ඇති කොම්පෝස්ට් හදනවා කරදහයියා. අපිට අපි කම්මැලි නෑ. අපි උදේ 4ට නැගිට්ටාම මේ ඉන්න ඔක්කොම රෑ 10 වෙනකන් එක දිගට වැඩ කරනවා. එක දිගට අතු ගන්නවා. එක දිගට මේවා පිරිසුදු කරනවා. මේ ඊටාම සුළු පිරිසක් තමයි මේක ලස්සනට පවත්වාගෙන යන්නේ. ඒ කම්මැලිකම නැති වුණා නම් රසායනික පොරවල අවශ්‍යතාවයක් නැහැ. පොර හදන්න පුළුවන්. අනිත් එක තමයි දැනුම නැහැ මිනිස්සුන්ට. අපි මේ දකින ප්‍රායෝගික ප්‍රශ්න. දැන් මෙහි ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා දැන් අර හමුදාවේ කට්ටිය අපිට ඒගොල්ලන්ට උගන්වනවා පොර හදන්න. අපේ කෑම, නව නිෂ්පාදන විවිධ ඒවා. ඊට පස්සේ අර ගස් රූට් බෝල් කරන විදිය. ගස් අපි විසි කරන්නේ නැහැ. ගහක් ගලවන්න ඕනොත් ඒ ගහ මුලුත් එක්කම පසුත් එක්කම මාස ගාණක් ගලවලා ගෙනලා හිටවනවා. මෙන්න මේ වගේ අර හරි ස්වයංපෝෂිත අවිහිංසාවාදී ක්‍රමයක්. ඉතින් ඒක තමයි බුද්ධ ආගම. උමන්දාවට අත්‍යවශ්‍ය දෙයක් තමයි ගවයා. ඇත්තට මේ උමන්දාවේ පද්ධතිය දුවන්න හරක් 5-6 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕන. ඒගොල්ලන්ගේ ගොම, ඒගොල්ලන්ගේ මුත්‍ර, ඊට පස්සේ ඒකෙන් ගන්න ලික්විඩ් එක, දියර, ඒව අපි වගාවල් වලට වෙනම ස්ප්‍රේ කරනවා. පම්ප කරනවා. ජීව වායු වෙනම හදනවා. මේ පද්ධතිය දුවන්නේ එහෙමයි. ඉතින් මම කියන්නේ මේක කොළඹ හතට මේක කරන්න කියලා. ඒක ප්‍රායෝගික නැහැ. රටේ ගම්මාන තියෙන ලංකාවේ වැඩි හරියක්. ගම්මාන 10-15,000ක් තියෙනවා. ඉතින් හැම ගම්මානයක් මේ වගේ කරගත්තොත් 70 80 90 දශකයේදී ලංකාවේ සංස්කෘතිය වේගයෙන් වෙනස් වුණා. ස්වයංපෝෂිත ආර්ථිකයක් වේගයෙන් ධනවාදී ආර්ථිකයකට ගියා. ඒ වෙනස අපි දැක්කා. ඒ වෙනස දැකලා අපි නැවත අර කලින් තිබිච්ච ස්වයංපෝෂිත ක්‍රමයේ සොයන මිනිස්සු. ඒ නිසා අපි මේ උමන්දාවෙන් ලෝකයට ආදර්ශයක් සපයනවා. ඒ සපයන්නේ නැවත අපේ පරණ ක්‍රමයට ඇවිල්ලා අලුත් විදිහට ජීවත් වෙන්න කියන. මෙතනට ඇතුල් වෙච්ච මොහොතේ ඉඳන් අපි දකින ගොඩනැගිලි ධර්මශාලා මේ වගේ සීත මාලිකය ඊට පස්සේ හස්වෙහෙර මේ වගේ භෞතිකමය දේවල් ඇයි මේ පිරිස රැස් වෙන්න තියෙනවා. මෙතන විශාල ආරාම සංකීර්ණයක්. දැන් අපි අනුරාධපුරයට ගියාම තූපාරාමයේ තමයි කුඩාම දාගැබ. රුවන්වැලිසෑය විශාල දාගැබ. ජේතවනය, අබේගිරිය, ලෝවා මහ ප්‍රාසාදයේ තට්ටු 7යි. ඒ හිටපු පිරිසට රැස් වෙන්න තැන් මේ සීතමාලිගා. මේක තමයි විහාරයක්. සීමා මාලකයක් වශයෙන් පාවිච්චි කරන තැන. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ කාර්යයන් සිද්ධ කරගන්න සිද්ධ පෝය කරන්න, පිරිත් කියන්න මේවට හදපුවා. ධම්සභා මණ්ඩප ධර්ම සාකච්ඡාවලට ඊට පස්සේ රෝහල් මේ හැම එකක්ම මේ සංකීර්ණයේ තියෙනවා. හැම එකක්. ඒ කියන්නේ මිනිස්සයෝ ටිකක් ශිෂ්ටාචාරගත වෙලා හොඳ සංස්කෘතික රටාවකට ජීවත් වෙනකොට මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් කුමක්ද? අඩුතරමේ සිමෙට්‍රි එකක්. මිනිස්සු මිය ගියාම මේ කට්ටියගේ අලු තැම්පත් කරලා හදන සිහිවටන. මේ පද්ධතිය සියල්ල තියෙනවා. එක අහවල් දෙයක් නෑ කියන්නේ එකක් නෑ. මගුල් පෝරුවේ සිට සොහොන දක්වා සියල්ල තියෙනවා. දැන් පැහැදිලිනේ කියන එක. ඒවා ආරාමයක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ නෑ. මේ සුවිසල් ගොඩ නැගිලි අපිට කියාපාන්නේ මහා ප්‍රෞಢ ජාතියක සටහන්. තව අවුරුදු 100කින් විතර අපි මොනවද පෙන්වන්නේ? දැන් අපි මේ අනුරාධපුරේ යනවා, පොළොන්නරුව යනවා. ඒ අපේ පැරණි ඔය හදපු නිසානේ. ඉතින් දැන් කො අපි හදපුවා. දැන් අපි කොහෙද? දැන් තව අවුරුදු 500කින් ඉපදෙන මිනිස්සු කොහෙද වඳින්නේ ඇවිල්ලා? වඳින්නේ තිනු මන්දා. මේ නිර්මාණ අපි පෙන්වන්න ඕනේ. එතකොට තමයි දැන් මම කියන්නේ මේ ජාතියට ඉතුරු කරපුවා මේවා. මේවා අවුරුදු 100කින් මේ ජාතියට ඉතුරු වෙච්ච සම්පත්. මේ සම්පත් මේවා අවශ්‍යයි මේ ජාතියට. එහෙම නැත්නම් අපි කිසිම දියුණුවක් නැහැ. පැහැදිලිනේ? ඒ නිසා අපේ ප්‍රධාන අරමුණුනේ ස්වයංපෝෂිත පරිසර හිතකාමී බෞද්ධ ගම්මානයක් මේ හදලා තියෙන එක. අපේ හමුදුරනේ ගමේ පන්සලේ අපිට උගන්වන්නේ සියලු දේ අතාරින්න කියලා. එතකොට මේ වගේ ගොඩනැගිලි වෙන්න පුළුවන් යාන වාහන සැප සම්පත් කන බොන කෑම බීම ඉඳන් අපිට අතාරින්න කියලා. මම ප්‍රශ්නයක් අහන්නම්. අතාරින්න තියෙන්න ඕනද නැද්ද? අතාරින්න තියෙන්න යමක් තියෙනවා. තිබිලාද අතාරින්න ඕන නැතුවද අතාරින්න ඕන? තිබිලා අතාරින්න ඕන. අපි උගන්වන්නේ තිබිලා අතාරින්න ක්‍රමයක්. ගැඹුරු නිවන ගැන අතෑරීම ගැන මානසික වශයෙන් නොබැඳී සිටීම ගැන ධර්මයේ කියන්න ඕන ජීවිතේ විඳලා ඉවර වෙච්ච කෙනෙකුට. බුද්ධ ආගමේ අතෑරීමයි ජෛන ආගමේ අතෑරීමයි වෙනස්. ජෛන ආගමේ අතෑරීම තමයි ඔක්කොම ප්‍රතික්ෂේප කළා වනාන්තරයකට ගිහිල්ලා එක ඇඳුමක් ඇඳගෙන ජීවත් වෙන එක. බුද්ධ ආගමේ අතෑරීම තමයි සියල්ල ඇති තැන නොබැඳී ඉන්න එක. පැහැදිලිද කියන එක?
දැන් ඔයාට ඔක්කොම දේවල් අතාරින්න නම් ඔයා කරන්න ඕන මේ තියෙන දේවල් වලට නොබැඳී ඉන්න එක විතරයි. මේ ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. ප්‍රතික්ෂේප කරනකොට හිතේ තියෙන තරහ. වෛරයක්. අපිට මේ සම්පත් කෙරෙහි වෛරයක් නැහැ. මේ භෞතික දේවල් මේ ගස් කොළන් මේ ගොඩනැගිලි කෙරෙහි අපිට කිසි වෛරයක් නැහැ. අපිට කිසි බැඳීමකුත් නැහැ. අපි මේවා නිර්මාණය කරලා හදලා තියලා අපි යනවා. බෞද්ධ විහාර සම්ප්‍රදාය අවුරුදු 2000 ගානක් තිස්සේ එන එකක් නේ. මේක අධ්‍යයනය කළාම අජන්තා එල්ලෝරා මම දැකපු ලස්සනම බෞද්ධ ආරාම දෙකක්. මේ කණුවක් මීට වඩා විශාලයි. ඒතර ඒ බෞද්ධ නෙවෙයිද? මේ කණු මේ අජන්තා කණු බලලා හදලා තියෙන අජන්තා එල්ලෝරා කණු මීට වඩා විශාලයි. අජන්තා වල ගුහා විතරක් 500 ගානක් තියෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන විසුපිරි නිර්මාණයක් බෞද්ධ නිර්මාණයක් බෞද්ධ හින්දු ජෛන ඔක්කොම තියෙනවා ඒකේ. බුද්ධ ධර්මයේ කියන්නේ ඇති තැනක නොබැඳී ඉන්න ක්‍රමයක්. අපේ රටේ මිනිස්සු මේ සාමාන්‍යයෙන් සැරට කන්න කැමති වගේම ස්වීට්ස් මොන හරි කන්නත් කැමති. රස කැවිල්ලක රස බලන්න අපි හරි කැමති. අපේ ඕනෑම සුවිශේෂ අවස්ථාවක විශේෂ අවස්ථාවක රස කැවිලි වලට ලොකු ඉඩක් තියෙනවා. හැබැයි රස කැවිලි කියලා කිව්වම අපි කරන්නේ ඔය බොම්බේ ස්වීට්ස් කියයි පිටරටින් වලින් ගෙන්නන එක එක කෑම බීමත් එක තමයි අපේ කෑම මේසේ මේ රස කරගන්නේ. ඒ රස බලන්න. අපේ හැමදෙරෝනේ මෙතනට හමර උමන්දාවේ රස කැවිලි වල රස බලන්න මට හිතෙනවා මේ ඇහැට හරිම ප්‍රියයි ඕනම කෑමක් මුලින්ම ප්‍රිය වෙන්නේ ඇහැට. බැලුවම හරිම ලස්සනයි. මේ රසත් බලලා බලන්න ඕන ලස්සනද කියලා මට මතක් වෙනවා මේ හෙන්රි ස්ටිල් ඕල්කට් ලංකාවට ඇවිල්ලා ගාලු වරායෙන් ගොඩ බැහැලා විජයානන්ද පන්සලට ගිහිල්ලා පන්සල් ගත්තලුනේ. එයාට තේ බොන්න කැවිලි 100 ගාණක් හැදුවලු වර්ග. ඒ කාලේ. අප්මන් අනේ කැවිලි වලට මොකද උනේ කියලා. ඉතින් මේ කැවිලි අපි උමන්දාවේ හදන ඒවා. මේවා පළතුරු වර්ග ඊට පස්සේ අපේ පිටි වර්ග අපි දැන් බලමුකෝ. ඒවා යොදාගෙන හදපුවා. මේවට කිසිම රසකාරකයක් වර්ණ යොදලා නැහැ. මේ ස්වාභාවික වර්ණ. බලන්න දැන් මේ ස්වාභාවික වර්ණ කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ දැන් මේක ජින්ජර් කෝන්ස්. මේක ඉඟුරු වලින් හදලා තියෙන කෑම. ඊට පස්සේ මේක හුලංකීරියා බිස්කට්. ඕන්නම් කාලා බලන්න එකක් දෙක. බලන්න. ඒක පෙනුමත් එක්ක ඒ ළමයිකරුණත් හරි මේක දැක්කහම මේ මැදට දාලා ක්‍රීම් බිස්කට් එක. ඔව් ක්‍රීම් ඇත්තටම අපිට දැන් මේවා අපිට පුළුවන් ඕන කෙනෙකුට උගන්වන්න හදන හැටි. ඉතින් ඒගොල්ලෝ කැමති අය අපිට කතා කරලා මේ මන්දාවට ඇවිල්ලා බලලා මේ ඔය ඉන්න අපේ කණ්ඩායම සම්බන්ධ කරගත්තා නම් උගන්වන්න පුළුවන්. මේක හරි ලේසියෙන් හදන්නත් පුළුවන්. උලංකීරිය කියන්නේ මේ ලෝකෙම තියෙන හොඳම කෑමක්. පැරණි සවුත් ඇෆ්‍රිකන්ස් ගෝත්‍රිකවල විස ඊතල වැදුනහම මේක තමයි කන්න දීලා තියෙන්නේ. විස නැසෙන කෑමක්. පපායා මස්කට් පැපොල් වලින් හදපු මස්කට් එකක්. හරි උනා. පාට තිබිලා වැඩක් නැහැ නේ රස නැත. මේක පොඩ්ඩක් මේ ස්පයිසි වැඩි, මිරිස් වැඩි මේකට. ඒ වුණාට මේක හරිම රස කෑමක්. මේක හදන්නේ චට්නි එකක් ඇම්බරෙල්ල වලින් හදන්නේ. මේ ඉඟුරු බිස්කට් එකක් කාලා බලන්න. මේක ඉඟුරු වලින් අපි මෙහි විශාල ඉඟුරු වගාවක් තියෙනවා අක්කර ගානක. ඒවා අපි වලින් තමයි මේ බිස්කට් වර්ග හදන්නේ. මේවට රසකාරක මොකුත් දාලා නැහැ. කල් තියා ගැනීමේ දේවල් දාලත් නැහැ. ඒ හින්දා අපි මෙහි ස්වභාවිකයි වැඩි කල් තියාගන්නේ. ඉතින් මේක මේ විශේෂ කෑමක්. අපි දැන් ওই මස්කට් කියා කන්නේ තනිකර පාටනේ. මොනවාද එක එක කලරින් දාපු කෑමනේ. මේ දිවුල් වල තියෙන ස්වාභාවික පාට.
ජුජුප්ස් කියලා තියෙන. ඇත්තටම දැන් ඔය මේ අපේ රටේ ළමයි පොඩි ළමයි හරි ආස කෑමක් නේ මේක. නමුත් පොඩි ළමයින්ට දෙන්නේ මේ කහ කෙමිකල් සමහරට රෙදි වලට දාන ඩයිනේ දාන්නේ. මේ බලන්න මේ අපේ ස්වාභාවික පාට. මේ පැපොල් පාට. මේ පැපොල් වලින් හදන්නේ කිසිම කෘත්‍රිම දෙයක් නැහැ. කාලා බලන්න රස. මේ කහ දාලා තියෙනවා. අපේ කහ උමන්දාවේ කහ දාලා මේකට වදමල් පාට. වදමල් පොකුරු වදමල්. මේකට නිල් කටළු. ඉතින් මේක ඇත්තටම හරිම රස ගුණ කියන්නේ ළමයෙකුට බය නැතුව දෙන්න පුළුවන් කෑමක්. මේකේ මුකුත් කෘත්‍රිම දේවල් මුකුත් නැහැ. මේක මඤ්ඤොක්කා කේක්. මේකත් බලන්න පොඩ්ඩක්. මඤ්ඤොක්කා කේක්. මේක මේ රම්පේ වලින් හදපු කප් කේක් එකක්. දැන් රම්පේ කියන්නේ අපිට කොච්චර තියෙනවද? නමුත් දැන් සමහරු භාවිතා කරන්නේ නැහැ පිළිකාකාරක කියලා. රම්පේ පිළිකාකාරක වෙන්නේ ඒකට සබන්, ෂැම්පූ, විස, ඊට පස්සේ ඔය නියපොතු වල ගාන කියුටෙක්ස් ඒවා නාලා ඒ වලේ රම්පේ හැදුණා. දැන් අපි උමන්දාවේ කරලා තියෙන්නේ වෙනම වතුර නිකන් බැස යන වතුරේ තමයි රම්ප හිටවල තියෙන්නේ. එතකොට ඒ රම්ප කිසිම අගුණයක් නැහැ. රම්ප වලින් අපි ගොඩක් කෑම හදනවා මේ. බිස්කට් හදනවා, කේක්, ඉන්දියාප්ප. එතකොට ඒකේ හැරි රසකුත් තියෙනවා, ගුණයකුත් තියෙනවා. රම්ප කියන්නේ ඇඟේ තියෙන ඔක්කොම විස උරා ගන්න බෙහෙතක්. කප් කේක් කාලා. කඩවල් වල සති ගණන් මාස ගණන් පරණ කප් කේක් අපි ඉතින් කාලා තියෙනවා. දැන් අපි මෙහි ඊට කලින් දවසේ ඔක්කොම හදන්නේ. හදලා දවසකින් දෙකකින් මේක ඔක්කොම බෙදලා කරලා ඉවර කරනවා. තියාගන්න. ඒ කල් තියා ගැනීමේ දේවල් මොකුත් එකතු කරලා නැහැ. මේක බලන්න. මේක පැපොල් කප් කේක්. පැපොල් වලින් හදලා තියෙන්නේ. ස්පන්ජ් එකක් කියලා කියන්නේ. ඇත්තටම මේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් ඔය ගොවියෝ කෑ ගහනවා කිසිම ලාභයක් නැහැ කියලා. පැපොල් විකුණන්න නැතුව කප් කේක් විකුණන නම් ලාභයේ 4-5 ගුණයක් ඒගොල්ලන්ට එනවා. මේ ඕගනික් කෑම වලට ලොකු මාකට් එකක් රටේ තියෙනවා. ඕගනික්. මේක බතල වැලි තලප. මේකට මේ ওই බතල පිටි වලින් හදලා තියෙනවා. බලන්න ඕක රස කාලා. මේක අර විදිහටම දැන් අර රම්පේ වලින් හදපු කේක් එකක්. මේවා ගොඩක් අර වෙජිටේරියන් විදිහට හදන්නේ. මොකද ලංකාවේ පරණ කෑම ගොඩක් වෙජිටේරියන් කෑම. ඒ කියන්නේ මේ දැන් ওই පොල් මිරිකලා කට්ටිය විසි කරනනේ පොල් කුඩු. අපි මෙහි පොල් කුඩු වේලලා පිටි කරනවා. ඒවෙන් තමයි මේ බිස්කට් හදන්නේ. ඒ කියන්නේ මේක රටේ විශාල නිෂ්පාදනයක් ලොකු. දැන් රස තේරෙනවද කොච්චර රසද කියලා? ඒකේ පැණි රසම නෙමෙයි තියෙන්නේ කිරි රස, තෙල් රස, පැණි රස ඔක්කොගෙම මිශ්‍රණයක්. ඒතකොට දැන් මේක අපි දැන් යුරෝපයට එහෙම අපිට මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන් නම් කාට හරි මේක කළා මේක ලොකු මාකට් එකක් ඒ රටවල හදන. මොකද ලෝකයේ යුරෝපීය ජාතිකයෝ හරියට දැන් අලුතෙන් පොල් තෙල් වලට පුරුදු වෙලා තියෙනවා. පිරිසිදු පොල් තෙල්. පොල් තෙල් බොන්න. ඒක ඒගොල්ලෝ කියන්නේ මේ බඩේ හැදෙන කැන්සර් වලින් දවස් 3ක් පොල් තෙල් බිව්වොත් 97%ක් සුවපත් වෙනවා කියලා.
කෙටි ප්‍රශ්නයකට පොඩි උත්තරයක් දෙන්න. තුන්දෙනාගෙන් කාට හෝ දැන් සම්පත්තයි මල්ලි දැන් මේ මිනිසුන්ගේ හදවතේ ලැබුම් ගන්න වසර ගණනාවක් කිසියම් සංගීත නිර්මාණයක් පවතින්න ඒකේ මොනවද තියෙන්න ඕනේ? ඒකේ තියෙන පළවෙනි දේ රස. දැන් රස තියෙනවනේ නොපවතින ඒ වගේත්. ඔව් ඒවා රස නෙමෙයිනේ. රස නැති නිර්මාණ තියෙනවා. රස නිර්මාණ තියෙනවා. රස කියන එක දැනෙන්නේ ඒක පුද්ගලානුබද්ධයි. පුද්ගලයාට රස දැනෙන විදිහ වෙනස්. අපි කෑමක රස දැනෙන විදිහ තියෙනවා. ඒක අපි හැමෝම හොඳ කෑම දෙයකට මට හොඳයි කියලා හිතන එක සමහරට ශම්මිකට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙහිගිරියට රහක් තියෙනවනේ. ඔව් දෙහිගිරිය රහයිනේ. රහයි සම්බෝල කන්නේ කොහොමද දෙයක්. ඒක නිසා රස කියන එක පුද්ගලානුබද්ධයි. රස කියන එක පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ගීතයක රස කියන එකත්. දැන් සමහර අය වේග රිද්මයට කැමති. සමහර අය වෙස්ටර්න් මියුසික් වලට කැමති. සමහර අය ඔරියන්ටල් මියුසික් වලට, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ක්ලාසිකල් මියුසික් වලට කැමති. සමහර අය කර්නාටික් මියුසික් වලට කැමති. ඔය ඔක්කොටම කැමති කෙනෙක් අහුවෙන්න හරි බොහොම විරලයි. හරි. ඒ කියන්නේ මේ එක එක්කෙනාගේ මනෝභාවයන් ආමන්ත්‍රණය කරන විදිහ සංගීතයෙන් වෙනස් කියලා කියන. අපි ඒකට මෙහෙම කියමු. ඕකට කියනවා නානත්ත කාය නානත්ත සංඥා කියලා. ව්‍යාපෘතිය පටන් ගන්න කාලේ සෑහෙන්න දුෂ්කරතා මැද්දේ පටන් ගත්තා කියන එක තමයි අපිට මෙතනට ආපු වෙලේ ඉඳන් ලැබෙන සියලු අවබෝධයන්ගෙන් අවසාන ඒ අපිට හදවතට දැනෙන්නේ. ඒ මුල් කාලේ මතක් කරමු. 2015 දෙසැම්බර් මාසේ 17 වෙනිදා මේ ඉඩම ලියපු දවස. ඒ ලියනකොට මේ ඉඩමේ කිසිම දෙයක් තිබුණේ නැහැ. පොඩි අර උඩ තිබිච්ච ගෙයක් තිබ්බා. මමත් ඇවිල්ලා ඒ ගෙෙම හිටියේ. මගේ කාමරේ සර්පයෝ 7 දෙනෙක් හිටියා පළවෙනි රාත්‍රියේ දවසේ. රෑ මම නැගිටලා බිමට බහිනකොට සර්පයෝ 7 දෙනෙක් වට කරගෙන හිටියා. ඒත් කලබලයක් වුණේ නැහැ. කලබලයක් කළ වැඩක් නැහැ නේ. දැන් ඇවිල්ලා ඉවරනේ සත්තු. ඊට පස්සේ අපි ලයිට් දාලා ඒගොල්ලෝ එළියට දාලා ආයෙ නිදාගත්තා. ඔක්කොම හාමුදුරුවෝ මම හිතන්නේ 7-8 19ක් හිටියා. ඔක්කොම හිටියේ එක ගෙයක්. එක ගෙයයි තිබුණේ. ඊට පස්සේ අපි එතන ඉඳගෙන දැන් 2017 ඉඩම ලිව්වා. මේ දැන් අපි මේ ලස්සන තැනකනේ අපි ඉන්නේ. මේක සීතමාලිගාව. මේ චිත්‍ර ඇඳලා මේක මහා නිර්මාණයක්. තව අවුරුදු 100කින් ඇවිල්ලා මේවා බලනකොට මේවා මේ ජාතියට ඉතුරු කරපු අපි. කියන්නේ අපි ගෙනියන්නේ නැහැ කවුරුවත්. අපි ඔක්කොම මැරිලා යයි. හැබැයි මේ නිර්මාණ අවුරුදු 10 ගාණක් මේ ජාතියට දැන් අර අනුරාධපුරයේ ගිහිල්ලා මිනිස්සු බලන්නේ. ඒ වගේ ජාතියට ඉතුරු වෙනවා. මෙතන තිබුණේ මඩ වගුරක්. මෙතන වැවක් තිබුණෙත් නැහැ මාලිගාවක්. සීත මාලිගාවක් තිබුණෙත් නැහැ. මේ මඩ වගුරේ අපේ කකුල් අඩි ගාණක් එරුණා. ඊට මම මුලින්ම කරේ මේ මුළු ඉඩමෙම සමෝච්ච රේඛා ප්ලෑන් එකක් හැදුවා. හදලා මේ ඉඩමෙම පහතම තැන බැලුවා. මේ තමයි පහතම තැන. මෙතන වැවක් හැදුවා. ඒ සමෝච්ච රේඛානුව බලලා මෙතන මේ වැව අඩි 20කට විතර යටයි. විශාල ජල කඳක් රඳවගෙන ඉන්නවා. අර වැව් බන්ට් එකත් හැදුවේ මම්මයි. හැබැයි ඒක ඉතින් හදලා අවුරුදු 2ක් විතර හැදුවා. හදලා ඉවෙල්ල බලනකොට ඇවිල්ලා බලනකොට පාස් ඒක. කියන්නේ හරියට හදලා තියෙනවා. මං හැදුවා කොහොම හරි. ප්‍රමිතියට හදලා. ඔව් ප්‍රමිතියට හදලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අපි මේ දැන් බලන්න මේ වටේ බලනකොට දැන් ඔයගොල්ලෝ ඊයේ රාත්‍රියේ හිටියානේ නගරයක් වගේ. ඔක්කොම මේ කිලෝමීටර් ගාණක් රැයිල වෙනකන් ලයිට් පත්තු වෙනවා. ඒ කිසිම සද්දයක් නැහැ. හරිය නිස්කලංකයි. කියන්නේ කෙනෙකුට ජීවිතේ අලුතෙන් දකින්න හොඳ තැනක්. එහෙම එකක් තමයි හදන්න ඕනේ. පන්සල් ලෝකේ පුරාම තියෙනවානේ. පන්සල්ලක් අලුතෙන් හදනවට වඩා අලුත් නිර්මාණයක් දැන් මිහිඳු මහරහතන් වහන්සේ මම විශ්වාස කරන්නේ ඉඩිය අගත සෙනත් පරණවිතාන මහත්තයා කියන්නේ සමෘද්ධිය පිණිස වැඩම කළා. හරිනේ? මහින්ද තෙර ඉඩිය අගත. මහින්ද තෙරුන් ඉර්ධියෙන් ආවා කියලා නේ අර්ථය සමෘද්ධිය පිණිස වැඩම කළා. රටේ සමෘද්ධිය පිණිස ආවා.
ඇවිල්ලා රට නිර්මාණය කළා. ඇත්තටම කෙනෙක් බෞද්ධ ප්‍රතිපදාව ජීවිතයට එකතු කරගත්තොත් ඒ කෙනා ඉන්න ඕනම තැනක් මේ වගේ වෙනවා. ඒක අපි කියන්නේ දේවාකර්ෂණයක් වෙනවා කියලා. දෙවියෝ ඉන්න තැනක් වගේ වෙනවා. ඉස්සෙල්ලා මිනිස්සෙක් තමන්ගේ හිත පිරිසුදු කරගන්න ඕන. පරාර්ථකාමී වෙන්න ඕන. ඒ පරාර්ථකාමී වෙච්ච මිනිස්සෙක් යම් පරිසරයක ජීවත් වුණොත් ඒ පරිසරය මේ වගේ වෙනවා. ඒක වටේ මිනිස්සු 10 ගාණක් එකතු වෙනවා. දැන් මේ පද්ධතිය වටේ මිනිස්සු ලක්ෂ ගාණක් එකතු වෙලා ඉන්නවා. ඔබ වහන්සේගේ සංකල්පයත් එක්ක කියන්නේ මේක පටන් ගන්නකොටම අරමුණුනේ මේක වගා කරලා ආර්ථිකමය පැත්තෙන් මොකක් හරි අරමුණකට යන්න නෑ. මේක අපි යමක් කරනකොට ලොකු විෂන් එකක් තියෙන්න ඕන. කලබලයේ කිසිම දෙයක් කළොත් ඒක අසාර්ථකයි. මම කලේ මේ ඉඩමේ හැම තැනක්ම තනකොළ තිබුණේ මුළු ඉඩමම තනකොළ තිබිච්ච හැම තැනකම කුමන හෝ වගාවක් දැම්මා. මොකද මේ තනකොළ කන්ට්‍රෝල් කරන්න විදියක් නෑ. දැන් මේ වැව තියෙන තැන ඉස්සර කෙසෙල් තිබුණේ. එතකොට අපි ගොඩනැගිලි නිර්මාණය කරනකොට නව නිර්මාණ කරනකොට ඒ වගාව අයින් කළා ඒව නිර්මාණ කළා. එතකොට එකපාරට මුළු ඉඩමම පිරිසිදු වුණා. ලස්සන වගාබිමක් හැදුණා මුලින්. ඊට වගාබිමේ තනින් තන තමයි මේ කුටි ආරාම සංකීර්ණ විවිධ දේවල් නිර්මාණය කළා. දැන් අපි වගාබිම ඇතුලේ පන්සලක් තියෙනවා. දැන් පැහැදිලිනේ අදහස. එහෙම නැතුව අපි මේ කැලේ සුද්ධ කරගෙන මේක ගොඩනගන්න කියන ලොකු අමාරු කාර්යයක්. ඒකෙදී මිනිස්සු 10 ගණක් මහන්සි වුණා. 10 ගණක් වැඩ කරනවා. ඒ වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි ඇත්තටම මේ මෙතන අවශ්‍යුනේ. දැන් මම පුංචි කාලේ ජීවත් වුණේ මේ වගේ පරිසරයක. අපේ ආච්චිලා සීයලා ඒගොල්ලෝ කඩෙන් ගෙන ආවේ කරවල ලුණු 3-5 විතරයි. ඒගොල්ලෝ එළවලු සියල්ලම ගෙදර වගා කරගත්තා. අල ಜಾති හිටව ගත්තා. කෙසෙල් කිසිම දෙයක් කඩෙන් ගෙන. ඉතින් මේ අපි පොඩි කාලේ ජීවත් වෙච්ච විදිය. අපි දැනටත් එහෙම දැනටත් අපි මම දවල් දානේවල් දාන්නේ මොනවා හරි එළවලු 2-3ක් කඩාගෙන ඇවිල්ලා ඒක මම්ම හදලා ඒක තමයි වළඳන්නේ. ඉතින් ඒක අපි ඉස්සර ඉඳලා ඉතින් මං හිතන්නේ ඒක හරි හොඳ ක්‍රමයක්. හරි නිදහස් ක්‍රමයක්. කාටවත් බරක් නැහැ ජීවිතේ. ස්වාමීන් වහන්සේ මේ දැන් බුදුදහම සම්බන්ධව විවිධ අර්ථකථනත් එක්ක ස්වාමීන් වහන්සේ නමකට මේ වගා කටයුතු හොඳ නෑ මේ විශේෂයෙන්ම අර පරම අවිහිංසාවාදී ආගමක්ය කියලා එක මත සමාජගත වෙලා තියෙනවා. එතකොට ඔබ වහන්සේලා මේ කරන්නේ ඒ කියන කාරණාවලට පටහැනි කාරණාවක්. බුද්ධ ආගම පරම අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. බුද්ධ ආගම අවිහිංසාවාදී. එතකොට මම ඔය ප්‍රශ්නයක් අහනවා. දැන් අවිහිංසාවාදී ආගමක් කියලා බත් නොකා හිටියොත් මොකද වෙන්නේ? එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. සත්තු මරන්න තහනම්. සත්තුන්ට හිංසා කරන්න තහනම්. මම ප්‍රශ්නයක් අහනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා අපි වගා කරන්න උපදෙස් දෙනවා. ඒක සමාජ යුතුයකමක්. කියන්නේ අපි කන්න විතරක් නෙමෙයි බලන් ඉන්නේ. අපි මේ නිෂ්පාදන ආර්ථිකයට යමක් එකතු කරනවා. ඉතින් මම වගේ 40000ක් මේ රටේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ ඔක්කොම මම වගේ නා. ජාතික ආර්ථිකය කොච්චර දියුණුද? ඒතකොට බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් නව අදහස් තියෙන රජ පැලැන්තිය කෙනෙක් ඒ වගේ රටේ ජාතික ආර්ථිකයට උදව් වෙන ක්‍රමයක් හදයිද නිකාන් ඉඳගෙන කාලා බීලා නිදා ගන්න ක්‍රමයක් හදයිද? මට ඒකට උත්තරයක් දෙන්න. බුදුහාමුදුරුවෝ වගේ හොඳ ප්‍රායෝගික මිනිස්සෙක් ওই දෙකෙන් තෝරගන්නේ මොකද්ද? ප්‍රායෝගික වෙන්න ඕන. දැන් අපි මම ලෝකේ පුරාම බුද්ධ ආගම ලෝකේ විසිරිච්ච විදිය බුද්ධ ආගමේ ශාඛා තේරවාද වජ්‍රයාන මහායාන හැම එකම අධ්‍යයනය කරනවා. ලංකාවේ භික්ෂුන් වහන්සේලා හැමෝම එකතු වෙලා මිනිස්සු උනන්දු කරලා ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය කරන අවිහිංසාවාදී වැඩපිළිවෙලක්. කුෂිකර්මය කියන්නේ හොඳ වැඩපිළිවෙලක්. ඒකට ඉස්සර පන්සලේ නෙවී තිබුණේ. විතර වී ගත්තේ පන්සලේ. ඉතින් අපි වගාවට උපදෙස් දෙනවා. අපි කුඹර කොටන්නේ නැහැ, කුඹරට බහින්නේ නැහැ. අපි ඒක කරන්න අවශ්‍ය නැහැ. මේ වගා කරන්න, මේ එළවලු මේවා වගා කරන්න, මේවා අලුතෙන් බීජ හදන්න, මේවා මේ කට්ටියට දෙන්න. ඊට පස්සේ වගා කරන්නේ ඔක්කොම මිනිස්සුන්ට දෙන ක්‍රමයක් හදලා තියෙනවා. හරි ප්‍රායෝගිකයි. ඒ කියන්නේ වනාන්තරයකට වෙලා, කුටියකට වෙලා ඉන්නවට වඩා ජීවිතේ හරියම ප්‍රායෝගිකයි මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කැපවීමක් ඉන්න එක. මම පිළිගන්නේ ඒක. මිනිස්සුන්ට යහපත ඉෂ්ට කරන්න ඕන. අර්ථය අවශ්‍ය කෙනාට ආර්ථිකයක් හඳුන්වලා දෙන්න ඕන. ධර්මයේ සොයන කෙනාට ධර්මය හඳුන්වලා දෙන්න ඕන. දැන් මෙතෙන්ට මිනිස්සු දෙකම හොයාගෙන එනවා. සමහර තරුණ පිරිස එනවා, සමහර අය එනවා මෙතනින් අපිට ජීවිතේ ගොඩ ගන්න මොකක්ද අපිට ගන්න පුළුවන් දේ. සමහර අය එනවා හොඳට ඉගෙනගෙන රස්සාවල් කළා, ධනය හොයලා දැන් මට ඒව ඇති. මට ඊට වඩා වෙනස් විදියක් දැන් ජීවිතේට අවශ්‍යයි. කොහොමද මේ සසරින් මට නිදහස් වෙන්නේ? ওই දෙකම හොයාගෙන. ওই දෙකම සොයන අයට දෙකම කියලා දෙන්න. එතකොට ඒක හරි ප්‍රායෝගිකයි. අනික මම කියන්නේ අපි කතා කරන හැම දෙයක්ම අපේ අත්පස තියෙන්න ඕන.
මම හඳ ගැන කතා කරන්න කැමති අතට ගත්ත දවසකට. පැහැදිලිද මං කියන එක? මම කියන්නේ මම හඳ ගැන කතා කරන්න කැමති හඳ අතට අරගෙන. මම කතා කරන්න කැමති නෑ ඈත අහසේ දකින්න බැරි හඳක් ගැන. මම ඉර ගැන කතා කරන්න කැමති මේ ඉර මෙහෙම අතට ගත්ත දවසට. මම කැමති නෑ අර පේන්නෙත් නැති අල්ලන්නත් බැරි කියන්නත් බැරි ඉරක් ගැන මෙහෙ ඉඳන් කතා කරන්න. පුරෝකතන දෙන්න බෑ. පුරෝකතන දෙන්නේ නෑ. අපි ප්‍රායෝගික යථාර්ථයක් සොයන මිනිස්සු. මෙතනට ඕනම කෙනෙක් මෙතන මහාන කරගන්නවද? නෑ. මහාන කරන අවුරුද්දක් දෙකක් ඉන්නවා. දැන් ඔය ඇවිල්ලා ඇත්ත එකපාර මහාන කරන්නේ කොහොමද? අනික මේ පරිසරය හරි කාස්ට් එකයි. මිනිස්සු මේ ලස්සනට දැක්කට මේකේ මහා මේ කකුල් වල කරගැට මඩ ගාගෙන යන්න ඕන. උදේ නැගිටින්න ඕන. ලංකාවේ මිනිස්සු හරිම අකමැති උදේ නැගිටින්න. ඒ නිසා මම මෙහෙ එන හැමෝටම කියනවා නැගිටින්න නැත්තම් ඵලයල්ලා කියලා. ඉන්න ඔක්කොම උදේ නැගිටවන්න ඕන. 5 වෙනකොට ඔක්කොම නැගිටලා ඉන්න ඕන. මමත් නැගිටලා ඉන්නේ. එතකොට බලන්න මේ පද්ධතිය ඒක තියෙන ජීවය විනය එක ආඥාවයි නිකුත් කරන්නේ. ඒ ආඥාවට මේ පද්ධතිය මේ යට වෙන ඔය ඔක්කොම ඒක කරනවා. ඒ විදිහට මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. දැන් පැහැදිලිනේ. එහෙම නැත්තම් මෙච්චර ලොකු එකක් පාලනය කරන්න බෑ. ඇත්තට මම පාලනය කරන්න කිසිම මහන්සියක් වෙන්නේ නැහැ. වචනයක් දෙකක් කියන විතරයි. නායකත්වය කියන්නේ ඒක. නායකයෙක් දඟලන්නේ නැහැ. නායකයෙක් පැත්තකට වෙලා නියෝග දෙනවා. ඒ නියෝගය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. දැන් පැහැදිලිද නායකත්වය කියන්නේ මොකක්ද? එච්චරයි නා. ඒක අවශ්‍යයි. රටට අවශ්‍යයි, ලෝකයට අවශ්‍යයි. පන්සලකට අවශ්‍යයි පන්සලේ ආගමික නායකත්වය. ඉතින් ඒක මෙතන හරියටම ක්‍රියාත්මක වෙනවා. ඇත්තට මෙතන මම කියන්නේ මේ ඔය ලොකු ආයතන තියෙනෝනේ. ලංකාවේ එහෙම ලොකු ආයතනවල සියලු විධායක නිලධාරීන් මෙහෙ එනවා. ඇයිල ඒගොල්ලන්ට පළවෙනි ප්‍රශ්නේ තමයි මේ මැනේජ්මන්ට් එක මොකද්ද කියලා. මේ යන මැනේජ්මන්ට් එක මොකද්ද? මේ සුළු පිරිසක් මෙච්චර කිලෝමීටර් ගාණක් කොහොමද ලස්සනට තියාගන්නේ? ඉතින් ඕක තමයි චුල්ල ගෝසිංග සූත්‍රයේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගෝසිංග වනයේට ගිහිල්ලා අනුරුද්ධ තෙරුන් ඇතුළු රහතුන්ගෙන් අහන්නේ ඕගොල්ලෝ කොහොමද මේ පන්සල මෙච්චර ලස්සනට තියාගන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි අපි ගොඩක් ස්වාමීන් වහන්සේලා ජීවත් වුණාට මෙතන තියෙන එක හදවතයි. ඔය කතාව තේරෙනවා? එක හදවතකින් තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. මේ එක හදවතක් වැඩ කරන නිසා මේ පරිසරය ලස්සනයි කියලා.
මොනවද හාමුදුරනේ මෙතනටම දකින්න විඳින්න තියෙන අංග කියලා හුවොත් මේ සමස්ත පරිසර පද්ධතිය. නිවෙන් ඇත්තට මෙතන ඇවිදිනකොට ඔයගොල්ලන්ගේ හිත නිවෙන්න ඕන. අර තිබිච්ච මහා අපි කියන්නේ මේ මනසෙහි අරගලය මම ඒකට කියන්නේ මනසෙහි හැම මනුස්සයෙකම මනසේ අරගලයක් තියෙනවා. මේ අරගලේ සුවපත් කරගන්නේ කොහොමද? කොච්චර සල්ලි තිබ්බත් මේ අරගලේ සුවපත් වෙන්නේ නැහැ. මේ අරගලේ සුවපත් වෙන්නේ වචන වලින්. ඒ වචන මෙතන ඇහෙනවා. ඒ වචන සාකච්ඡා කරනවා ධර්ම සාකච්ඡා, දේශනා, තර්ක, විතර්ක සියල්ල මෙතන පවතිනවා. ඒ මනස සුවපත් කරනවා. ඉතින් ඇත්තට මම කියන්නේ මුකුත් කරන්න ඕනේ නැහැ. මෙතන ඇවිල්ලා දවස් දෙකක් මේ ඉන්න මිනිස්සු ඇත්තට මෙතන ගාක් හොඳ මිනිස්සු ඉන්නේ. විවිධ රැකියා කරපු. ඊටාම මගේ ජීවිතේ මම ලැබපු ලොකුම වාග්ය මේ විහාරවත්, ධනයවත් ඒ කිසිවක් නෙමෙයි. ඊටාම පිරිසිදු හිත් තියෙන මිනිස්සු සිය ගාණක් මම වට කරගෙන ඉන්නවා. ඒක නිකන් අර මීමැසි රාජධානියක අර රැජිනිය වට කරගෙන සියලු වැඩකාර මැස්සෝ ඉන්න වගේ මෙතන ඒ මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ. ඒක මම හිතන්නේ විශාල පිනක්. ඒ මිනිස්සුන්ට එහෙම හම්බ වෙන්නේ නැහනේ. විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු සිය ගාණක් ඉන්නවා. මිනිස්සුගේ ජීවිතේ පිරෙන ඉස්කෝලේ ගියම් විතරක් නෙමෙයි. මිනිස්සු ඇසුරු කළා. ඉතින් මම හිතන්නේ කෙනෙකුට ජීවිතේ ලොකු භාග්‍යයක් තමයි මේ වගේ පරිසරයක ඇවිල්ලා ජීවත් වෙන්න ලැබෙන එක. ඒක භාග්‍යයක්. ඒක මේක ටිකක් කටුකයි කාස්ටකයි. දැන් අපි මෙහි හදපු සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ටිකක් කටුක වෙන්න හදලා තියෙන හේතුවක් තියෙනවා. නැත්තම් ඕන කම්මැලියෙක් මෙතන වෙලා නවතිනවා. ඒ බැරි වෙන්න හදලා තියෙන්නේ. මෙතන තියෙන විනය නීතිමාලාව, මෙතන තියෙන ඩිසිප්ලින් එක ඒවත් එක්ක ගොඩාක් හිතහයිය කෙනෙකුට ඔරොත්තු දෙනවා. නැති කෙනෙක් මෙතන විසි වෙලා යනවා. මෙහි මාල් ටැංකියක් තියෙනවා. හැමෝම මාල් ටැංකිය වලට ගෙනත් දාන්නේ පිටරටින් ගෙනාපු නොයෙකුත් ඉංග්‍රීසි නම් තියෙන මහා විචූර්ණ මාළු. මම උකට කැමති නෑ. ඔය මේකේ අපි මේ පැත්තේ ඔක්කොම දේශීය මාළු වගා දාලා තියෙන්නේ. හුංගෝ, මල් කොරලි හැම જાතියක්ම. දැන් අපිට කාවයියෝ නෑනේ. මම හැම තැනම ලංකාවේ කාවයියෝ හොයලා මේකට ගෙනලා කාවයියෝ දැම්මා. ඉතින් මම කොයි මාල් ටැංකියට දාන කොරලි ටික. අපි හැමෝම කොරලි දැක්කේ උඩින් අල්ලගෙන කන්නනේ. ඔයා ගිහිල්ලා බලන්නේ මාල් ටැංකියේ ඉන්න කොරලින්ගේ ලස්සන. පැත්තෙන් දකින්න. ජීවිතේ වගේ. මම ප්‍රශ්නයක් අහන්නම්. වහිනකොට තෙමෙනවද දුවනවද? අපි දුවනවනේ. අපි තෙමෙනවා. අපි දෙගොල්ලෙක්. අපි මෙහි ඉන්න ඔක්කොම තෙමෙනවා. ඇයි අපිට වැස්තර තෙමෙන්න වෙලාවක් නැහැ. දැන් ඕගොල්ලෝද ජීවිතේ ලස්සනට විඳින්නේ අපිද? මං කියන එක තේරුණානේ. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. පරිසරයේ ලෝකේ ලස්සන දකින්නේ හිත පිරිසුදු කරගත්ත මිනිස්සු. අපි වැස්සට තෙමෙනවා. විඳිනවා. දැන් අපට හුළඟ හමනවනේ. අපි කැමති හුළඟ සැර වෙනවට. අපේ මේ සිවුරුත් ගැලවිලා යනවට. අපි ඒකට දුක් වෙන්නේ නැහැ. හුළඟ ගැන හිතලා සතුටු වෙනවා. මුළු ජීවිතේම ওই වගේ නා. අපි කැමති හිමි වෙනවට නෙමෙයි අහිමි වෙනවට. එතකොට අපේ ජීවිතයේ ඇත්ත පේන අහිමි වීමත් එක්ක. ඔන්න ඕක තමයි ධර්මය. ඒ ධර්මය හරිම ගැඹුරුයි. ඒ ධර්මය මුළු ජීවිතේටම ආශිර්වාදයක්. ඔබ අහලා තියෙනවද සංගීත භාණ්ඩ වලින් රණ්ඩු වෙනවා? අහගන්නකො.
අන්තිමට ආදරය කරන්න පටන් ගත්තා. ඔව් ඒ කියන්නේ අර ආදරය කරන්න පටන් ගන්න අපිට කියන්න තිබ්බනම් ආදරය කරනවත් ඔබ අහලා තියෙනවද වගේ එකක් නේ. ඒ මැද්දේනේ මැද්දේ පොඩි එකක් ගන්න තිබ්බනම් ගහගෙන ඉවරලා ඒකම ආදරය කරන්න පටන් ගත්තා. දැන් සම්පතයි සින්දුවත් ඕනේ හොඳේ. රෝස තොල් සිමිමිනේ ඊළඟට වයන්නේ. හරි මට ඊට කලින් ප්‍රශ්නයක්. අනේ මටත් තියෙනවා මොකද්ද? ඔය මේ රණ්ඩු වෙද්දි අවුට් ස්වර වාදනය වෙන්නේ නැද්ද? රණ්ඩු කියන්නේ වවුට්නේ. රණ්ඩුවේදී අවුට්සරයක් ගෙවුවොත් එහෙම ඇත්තටම ඒක කරන්න පුළුවන්. නමුත් ඒක සංගීතන අපි තප්පර වලින් අපි ගහගන්නේ. දැන් ඇත්තටම දැන් උමන්දාවේ අර වීඩියෝ ක්ලිප් එකේ අනාතරේ තමයි මේක මේ බොහොම ශනිකව අපි හදාගත්ත ඉල්ලීමක්. මේගොල්ලෝ මේ ප්‍රැක්ටිස් කරලා කලින් ආවේ නැහැ. අපි කිව්වා පුළුවන් ද මේ බාණ්ඩ දෙකේ රණ්ඩු වෙන්න. වයලින් සහ මැන්ඩලින්. හරි පුළුවන්. අපි එන විදිහට ගහමු කිව්වා. අපි කිව්වා පරාජය පුළුවන් නම් කවුරු හරි බාර ගන්නත් කියලා. දැන් දෙන්නම් එක්කෙනෙක් පරාජය බාර ගන්න ලෑස්ති නැහැ. හැබැයි ඒ අතරේ කිව්වා මේ අවුට් ස්වර වැදුනානේ. පස්සේ මේ අර මල්ලි කියනවා ඉතින් රණ්ඩු වෙද්දී අවුට්මනේ ඇහෙන්නේ. එහෙම කිව්ව නේද? ඔයම කිව්වා රණ්ඩුවට ඒක අදාළ නමුත් අර සංගීතානුකූල රණ්ඩුවක් නෙමෙයි යන්නේ. ඔව් ඒකේ අවුට් වදින්න බෑ. අවුට්සර ඒ කියන්නේ අපස්වර ඒකට අදාළ නැහැ. මේ ප්‍රශ්නේ තහනම් පොඩි කෙටි උත්තරයක් ගන්න. ඒ කියන්නේ මෙච්චර ලස්සන වැඩක් මේ සංගීත භාණ්ඩ ටික මේ අතින් හොඳින් වාදනය කළ සජීව වාදනය කළ ගන්න පුළුවන්කම තියෙනවනේ. හැබැයි ඔය ටෙක්නෝ මියුසික් එහෙම නැත්නම් ඔය කම්පියුටරයිස් කරලා ගන්න මියුසික් කරා අභියෝගිකුත් තියෙනවනේ. ඉස්සරහට මේ ලස්සන දේවල් අපිට බලන්න නැති වගේ එහෙම ත්‍රෙට් එකක් තියෙනව නේද? ඔය දැන් මොන තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් ඇත්තටම වෙලා තියෙන්නේ අපි නවීන තාක්ෂණ ඒ කියන්නේ අපි ඉක්විප්මන්ට්ස් හදනවනේ අපි තාක්ෂණයේ. ඒ උපකරණ හදද්දී ඇත්තටම මේ වයලින් වල තබ්ලා වල එතකොට මැන්ඩලින් සද්දේ එතකොට එයාදී ඔරියන්ටල් මියුසික් සිතාර් සද්දේ ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල සද්ද තමයි ඒගොල්ලෝ ඒ හර්ට්ස් ගාන සමපාත කරලා තමයි මොකක් හරි සාම්පල් කරන එකට ගන්නෙ. ඒක නිසා ඒගොල්ලෝ දන්නවා මේ වැය තියෙන මේ ස්වභාවික සද්ද කවදාක්වත් ඒ ස්වභාවික ටෝන් එක කොච්චර තාක්ෂණය දුන්නත් ඒකට ගන්න බෑ. සාම්පල් කරගන්නෙත් මේවා තමයි ඒගොල්ලෝ ඒවට. සම්පත්තයි ඔකට කියලා දෙනවා මේ සියලු වැඩ මෙහෙකරුට පැවරීමෙන් මෙහෙකරු සුවෙන් හිමිකරු ලෙඩින් කියලා. ඒ නිසා ඔය ඔක්කොම යන්ත්‍රයකට පවරලා කවදා හරි ඒක පැත්තක දාමු. ලෙඩින් තමයි.
අසංක බුදුහාමුදුරුවෝ ධම්ම පරයාය දේශනා කළ උන්වහන්සේ මුලින්ම කියන්නේ තං සුනාත සාදුකං මනසි කරෝත බහසිස්සාමීති යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ. නමුත් නායකයෙකුට පුළුවන් වෙනවා සියල්ල නිර්මාණාත්මකව දැකලා යම්කිසි පැහැදීමක් දැනවෙන ආකාරයට එය නිර්මාණය කරන්න. සමහර විට මේ තැනත් එහෙම තැනක් වෙන්න පුළුවන්. මේ ඉන්නෙත් නායකයෙක් වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ සියල්ල හදාගන්න අවශ්‍ය කරන මේ මූල්‍ය මේ හයිය ඔබ වහන්සේට කොහෙන්ද හම්බෙන්නේ? මේකට එක පැත්තකින් කාට හරි දෙන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය හම්බෙනවා කියලා. ඔබ වහන්සේට තියෙන කියන්නේ සම්බන්ධකම් ඉහළ තානාන්තර තියන අයත් එක්ක තියෙන සම්බන්ධකම් කියලා. මෙතෙන්ට පක්ෂ විපක්ෂ අපිට එහෙම ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයක් නැහැ. අපි විවෘත අදහස් දරන මිනිස්සු. කවුරු හරි කෙනෙක් යහපත් හොඳ දෙයක් කරනවා නම් එයාගේ පක්ෂ ජාතිය මම බලන්නේ මංගලයට උදව් කරනවා. මිනිස්සු කොච්චර බැන්නත් හොඳ කිව්වත් මං හෙල්ල උදව් කරනවා. ඒ මගේ විදිය. ඉතින් ඒ නිසා ඒ වගේම අපිට මේ ව්‍යාපෘති වලට කෝටි ගණනින් උදව් කරන විශාල පිරිසක් ලෝකෙ පුරා ඉන්නවා. ඒ ඔක්කොම අර විදියට හිතන මිනිස්සු. වෙනස් විදියට හිතන මිනිස්සු. ඒ ලෝකේ වෙනස් විදියට හිතන මිනිස්සු තමයි ධනවත්. ලෝකේ වෙනස් විදියට හිතන මිනිස්සු තමයි උගත්. ලෝකේ වෙනස් විදියට හිතන මිනිස්සු තමයි සිත අවදි කරගත්ත නිවන් දැකපු කට්ටිය. මේ තුන්ගොල්ලෙක් ඉන්න වෙනස් මිනිස්සු. අන්කොමන් මිනිස්සු. ඉතින් උමන්දාව මේ අන්කොමන් මිනිස්සුන්ට හදපු ෂේම භූමියක්. ඒක සාම්ප්‍රදායික පන්සලක් නෙමෙයි. ඔක්කොම ආරාමංග තිබ්බට වෙනස් මිනිස්සුන්ට හදපු තැනක් මෙතන. ඉතින් මේ මිනිස්සු මෙතෙන්ට එනවා. ඇවිල්ලා මෙතන සති ගණන්, මාස ගණන් ආගමක් නැහැ එතකොට. ජාතියක් නැහැ. සුදු අයත් එනවා, අපේ අයත් එනවා. ඔක්කොම එනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ දහම හොයන. දහම කියන්නේ ආගමක් නෙමෙයි. දහම කියන්නේ ජීවත් වෙන විදිය. ජීවත් වෙන විදිය. කියන්නේ අපි ගැන තේරුම් ගන්න එක තමයි ධර්මය. බණපොත් 10 ගාණක් කියවට වඩා වැදගත් තමන්ගේ හිත කියව ගන්න එක. උමන්දාවේ උගන්වන්නේ හිත කියව ගන්න විදිය. කියන්නේ මම ගැන සොයා ගන්නවා. දැන් අපිට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ඊට පස්සේ ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ අයගේ විශාල සහයෝගයක් මේ වැඩපිළිවෙලට ලැබුණා. ඒ නිසා තමා අගමැතිතුමා ඇවිල්ලා මේවා විවෘත කළා, මේවා ඇවිදලා, මේ පාරවල් හදලා, මේ ප්‍රදේශයට ජලය සියල්ල සපයලා දුන්නා. ඉතින් රජයකින් ඒක කරන්න ඕනේ. ඇත්තට මේක මං කරන්න ඕන වැඩපිළිවෙල නැහැ. මේක රජයක් කරන්න ඕන වැඩපිළිවෙලක්. ආණ්ඩුවකින් කරන්න ඕන වැඩ. මේ ජාතිය නැගිට්ටවන්නේ. මිනිස්සු වෙනුවෙන් ගොඩනගන්නේ. ඒ වගේම ලංකාවේ විවිධ විශාලම ධනවතුන්, ව්‍යාපාරිකයෝ මෙතන ස්ථානෙට ඇවිල්ලා මේවා බලලා මේව ගොඩනැගුවා. ඒ වගේම දුප්පත් මිනිස්සු. පින්කට වලට පොඩි ගණන් දාන රුපියල් ඒ හැමෝම උදව් කරගත්තා අපි. හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ අවුරුදු දැන් අපි මේක පටන් ගත්තේ 2016 මුල. දැන් 2021 අවුරුදු 5යි. අවුරුදු 5ට තමයි මේ කිලෝමීටර් 3ක් විතර හදලා තියෙන්නේ. ඒතකොට රට හදන එකත් ඕක විදියට ලොකු දෙයක් නෙමෙයිනේ. ඔබ වහන්සේගේ මට මෙහෙම අහන්න හිතුණා. දැන් අපි කතා කරන මේ පන්සල එහෙම නැත්නම් අපි ගිහිල්ලා බුදුන් ඉන්නවා යයි හිතාගෙන වන්දනාමාන කරන තැන්. ඒ තැන්වල අපිට ආර්ථිකය හදාගන්න හැටි කියලා දෙන්නේ නැහැ. හැබැයි මෙතනට ආවට පස්සේ ආර්ථිකය හදාගන්න හැටි කියලා දෙන හොඳටම. මම ඔබ වහන්සේගෙන් මෙහෙම අහුවා. මෙතන ඇත්තටම බණ කියන්නෙම නැත්ද? මෙතන බණ අර සාම්ප්‍රදායිකව බණ කියන්න හදපු තැනක් නෙමෙයි. ඒ වගේ තැන් ඕන තරම් තියෙනවනේ. පන්සල් දවස් ගාණක් ලංකාවේ තියෙනවා. මෙතන බණ කළා පෙන්නන තැනක්. කියන්නේ ඔයයි බණ අහලා එනවා. එතකොට ඔයාට එක දැන් අපි ඉස්කෝලේට යනවා. අපේ පන්තියේදී ගුරුවරයා උගන්වනවා. ඒ පාඩම සම්පූර්ණ නැහැ. ඊට පස්සේ ගුරුවරයා කියන අපි ලැබ් එකට යන්න. අපි ලැබ් එකට ගිහිල්ලා අපිට අර උගන්වපු පාඩම කළා පෙන්නනවා. එතකොට තමයි සම්පූර්ණ. මේ තමයි ලැබ් එක. බණ ලෝකේ විවිධ මිනිස්සු බණ අහනවානේ විවිධ ආගම්. හැමෝම ලෝකේ සත්‍ය එකයිනේ. ඒකම සත්‍යම් මේ. එකම සත්‍යයක් ලෝකේ පවතිනවා. ඒ එකම සත්‍ය කරන විදිය මෙතන කියලා දෙනවා. ඒක මේ මහා බර ක්‍රමයක් නෙමෙයි. හරි සරල ක්‍රමයක්. චුල්ලපන්තක හාමුදුරන්ට එක ගාතාවක්වත් පාඩම් කරගන්න බෑ කිව්වහම බුදුහාමුදුරුවෝ
මහා ලොකු බ්ලැක් බෝඩ් එක කට මේ රට හුණු පෙට්ටි ගානක් ගෙනල්ලා පැහැදිලි කළේ නැහැ. පුංචි රෙදි කෑල්ලක් දීලා කිව්වා මේක පොඩි කර කර ඉන්න කියලා. දැන් පැහැදිලිද බණ? එච්චරයි බණ. ඒ කියන්නේ මේ ධර්මයේ මේ හැමතැනම විශ්වයේ පවතිනවා. අපේ මනස නිවිලා නැහැ මේ ධර්මය අල්ලගන්න. අපි මේ පොත්පත් ඔස්සේ හොයනවා. කියන්නේ පොත්පත් ඔස්සේ හොයනවා. නැහැ අපි ළඟ තියෙනවා. මේ හැමතැනකම ධර්මයේ පවතිනවා. මේ විශ්වයේ ධර්මයේ විතරයි තියෙන්නේ. අපි ඒකෙන් දුරස් වෙලා ඉන්නවා. අපි ඒකට ලං වෙන්න හැටි උගන්වනවා. ඇත්තටම මේක මේ ධර්ම වැඩසටහන් ඒ සියල්ල මෙතන සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් මෙතනින් සිද්ධ වෙනවා. මිනිස්සුන්ට ධර්මය අත්දකින්න විදිය කියලා දෙනවා. මේ පරිසරය තුල මිනිස්සුන්ට ජීවිතේ තේරෙන්නේ නැත්තේ මිනිස්සු ජීවිතේ ලොකු පාඩමක් තුලින් තේරුම් ගන්න උත්සාහ කරනවා. මම පොඩි පාඩමකින් තේරුම් කරගන්නවා. දැන් පැහැදිලිද? උමන්දාව කියන්නේ පුංචි පාඩම් වලින් මුළු ජීවිතේම මිනිස්සුන්ට උගන්වන තැනක්. ඒකට තමයි මේක හැදුවේ. දැන් අපි මේ මං කියන කතාව සමහරලාට අපේ සමහරට තේරෙන්නේ නැති වෙයි. හැබැයි මං කියන කතාව තව අවුරුදු 100කින් ලංකාවේ කතාව වෙනවා. තව අවුරුදු 100කින්. තව අවුරුදු 100කින් ලෝකේ කතාව වෙනවා. එතකොට මේ මිනිස්සු කතා කරයි මෙහෙම එක්කෙනෙක් ජීවත් වුණා. යා මේවා කිව්වා. ඒ ජීවත් වෙච්ච කට්ටියට ඒව තේරුන්නේ නැහැ. සුළුතරයක් ඒක තේරුම් ගත්ත හැබැයි කියපු හරි කියලා. පැහැදිලිනේ? සත්‍ය සාම්ප්‍රදායික නැහැ. සත්‍ය ආందోලනාත්මකයි. ඒ වගේම සත්‍ය තේරුම් ගැනීමට අමාරුයි. ඒ වුණාට ඒක සත්‍යයි. මෙහෙණි ආරාමයේ මේක ඇතුළෙම පිහිටා තිබීම ප්‍රශ්නයක් නෙමෙයිද? බුද්ධ ආගමේ තේරවාදී විනය සම්ප්‍රදාය අනුකූලව මෙහෙණින් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට පන්සල් එක ළඟ තිබ්බට එක ඉඩම ජීවත් වෙන්න බෑ. දැන් අපි මෙතන ඉඳලා මෙහෙණින් වහන්සේලාගේ පැත්තට කිලෝමීටරයක් යන්න ඕන. එතකොට අඩි 20 පාරකින් ක්‍රොස් කරන්න ඕන. පැහැදිලිනේ? එතකොට මෙහෙණින් වහන්සේලාගේ ආරාමයේ බෞද්ධ විනය සම්ප්‍රදාය අනුකූලව අයිති ඊළඟ ඉඩමකට. පැහැදිලිනේ? එතකොට මම ඔය ඔක්කොම දැනගෙන මේව කරන්නේ නැතුව කරන්නේ නැහැ. බෞද්ධ විනය සම්ප්‍රදාය අනුව ඒ පිළිහිట్లా තියෙන විදිහ හරියටම හරි. ඒ විදිහට තමයි ඉන්න ඕන. ඊට පස්සේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වස්වසනකොට භික්ෂුන් වහන්සේලා නැති තැනක වස්වසන්න බෑ. ඒ ආසන්නයේ භික්ෂුන් වහන්සේලා ඉන්න ඕන. මොකද අපි තමයි ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ. අපි තමයි ඒගොල්ලෝ නිවැරදි මඟ යවන්නේ. එතකොට අපි දැන් මේක තේරවාදී පන්සලක්. තේරවාදී විනය හරියටම ක්‍රියාත්මක වෙන තැනක්. එතකොට ඒක අපි හරියටම කරලා තියෙනවා. ඔය බයින කවුරුවත් දැකලා නැතුවනේ කියන්නේ. පිටින් බලලා අහපු දේවල්. ඒ ඔක්කොම ගොසිප්. ඒ ගොසිප් තියෙනවට මම කැමතියි. හේතුව කියන්න. ගොසිප් පැත්තද කියලා බලන්න වෙනවා. ඒ බයිනේ වැත්තද කියලා බලන්න. දැන් කේමා බිසව වේළුවනාරාමයට යන්නේ බුදුන් දකින්න නෙමෙයි. වේළුවනේ ලස්සන බලන්න. වේළුවනාරාමේ ගැන අහපු කවියෙන් කියපුවා තියද කියලා බලන්න. ඒ ඇවිද යනකොට තමයි කේමා බිසවට බුදුන් හමු වෙන්නේ. ඒ වගේ තමයි මේ උමන්දාවට ආවයින් පස්සේ තමයි ධර්මය හම්බ වෙන්නේ. ඕන කෙනෙකුට එන්න පුළුවන්. මේ අපි උමන්දාවේ කරපු සංචාරයේ රූපරාම අද ගොඩක් බැලුවා. කියන්නේ අපි මේ අර කලින් කිව්වා වගේම කොවිඩ් අසංගත තත්ත්වයෙන් පස්සේ අපි එළියට බහලා කරපු පළවෙනි පටිගත කිරීම. මේ පටිගත කිරීම කරන්න අපිට අවස්ථාව ලබා දුන්න බොහෝ පිරිසක් ඉන්නවා. කියන්නේ මෙතන අපේ කණ්ඩායම විදිහට වෙනස කණ්ඩායම් ගත්තත් ඊට කලින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම උමන්දාවේ නායක ස්වාමින් වහන්සේට, සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේට, උන්වහන්සේ සහ අනෙකුත් ස්වාමින් වහන්සේලා සියලු දෙනාම, ධම්මනාථ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාම අපිට ලබා දුන්න සහයෝගයට හැම වෙලේම අපිට පටිගත කරන්න අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරලා දුන්නා. අපි මේ ගමන එන්නේ අපේ වෙනස වැඩසටහනේ නිර්මාතෘ ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අපේ වැඩසටහන් නියෝජ්‍ය සාමාජිකාරීතුමන් සරත් කුමාර පෙරේරා මහත්තයාගේ අධීක්ෂණයත් එක්ක ඒ වගේම අපේ නිෂ්පාදක අංජන ගියා. ඊට පස්සේ කැමරාකරණයෙන් කසුන් ගුණතිලක අපිට දායකත්වය දුන්නා. සෑහෙන මහන්සි වුණා. පටිගත කිරීමට නුවන් සමීර ඒ වගේම ආලෝකකරණයේ අනුරුද්ධ විජේකෝන් එක්ක කෝසල දැනුත් අපිත් එක්ක ඉන්නවා. අංගරචනයේ නවෝත් සත්සර, සංස්කරණයේ හර්ෂණ ඡායාරත්න, පරිගණක සජීවකරණයේ
ඔබේ රන්දිම ඒ වගේම අපිට තුෂාරත් සහයෝගය දුන්න මේ ගමනේ යද්දි අපි රියදුරු මහත්තයා. ඉතින් දවස් 4ක් අපි උමන්දාවේ ගත කළා. අර කියලා පටන් ගත්තා වගේ අහපු කියපු දේවලුත් හිතේ තියාගෙන තමයි මෙතනට යන්නේ. එතනට ගිහිල්ලා අපි යම් අවබෝධයක් ලබා ගන්නවා. ඒ අවබෝධය මොකක්ද කොහොම එකක්ද කියනවට වැඩිය අපි කැමති උනේ මේ රූපරාමු ටික ඔබ ඉස්සරහට ගෑල්ලා තියලා මේ දිගහැරීම සිද්ධ කරන්න. ඒ ඔස්සේ ඔබට පුළුවන් මේ සම්බන්ධ ෆිනිෂ් එකට එන්න. මේ මිහිමත ඉපදුණු සෑම මිනිස්සෙකුගේම මනස ඇතුළේ නිර්මාණකරුවෙකු ඉන්නවා. ඒ නිර්මාණකරුවා ඇතැම් වෙලාවට මිනිස්සු මිය යන තෙක්ම අඳුරාගන්නෙත් නැහැ, හොයාගන්නෙත් නැහැ, උපදවාගන්නෙත් නැහැ. නමුත් කවුරු කොහොම කිව්වත්, කවුරු කෙසේ කිව්වත්, කවුරු මොන විවේචනය කරත් මේ ස්වාමින් වහන්සේ ඒ නිර්මාණකරුවා අවදි කරගෙන තියෙන බව ඉතා පැහැදිලි ලෙසම අපිට කියන්න පුළුවන්. අපි අවසන් රූ සටහන් ටික බලන්න. දීගායු කැෆේ කියලා එක්තරා අවස්ථාවක ඊට පස්සේ අහස්වේර සීතමාලිගය ධර්මශාලා වගාවන් මේ ඔක්කොම කාබනික පොහොර ව්‍යාපෘති මේ ඔක්කොම දේවල් කරන්න අවශ්‍ය කරන පිරිස් බලය යුද හමුදාව සම්බන්ධ කරගෙන කරන්නේ. මේ එයාට වැටුපක් ගෙවනවද? ලංකාවේ ඉස්සර ඉඳලම විහාර ගොඩනැගුවේ හමුදාවෙන්. දුර්ගම රජුරෝ යුද්ධයට යනකොටත් පන්සල් හදාද තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් අදත් අපිට යුද හමුදාව සිවිල් ආරක්ෂක බලකාය ඒක අපි ಜಾති ભેදයක් බලන්නේ නැහැ. දැන් හුඟක් දෙමළ කට්ටිය, තමිල් කට්ටිය මෙහෙ එනවා. අපි ඒගොල්ලන්ට ගොඩාක් කාර්මිකව සලකනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙන් ඒගොල්ලන් කාලිවරලා ගියාම ඒගොල්ලෝ අපිට ආයෙ කතා කරනවා. හරි හිතවත් වෙනවා. මං කියන්නේ අපි මේ මිනිස්සු බෙදෙන්න ඕනේ නැහැ කියලා. මිනිස්සුන්ට අපි මනුස්සත්වයෙන් සලකන්න ඕනේ. ඒතර අපිට කිව්වොත් ඒ දෙමළ අය ඇවිල්ලා අපිට තයිපොංගල් සමරන්න අවස්ථාවක් දෙන්න කියලා අපි ඒගොල්ලන්ට අවශ්‍ය සියල්ලම හදලා දෙනවා. මම එහෙම කියලා තියෙනවා. ඒතර අපි දෙගොල්ලෝ අතර තියෙන සීමා ඉවත් වෙනවා. මිනිස්සු වශයෙන් අපි එකතු වෙනවා. මේ මෙතන අපට අවශ්‍ය හැම දෙයක් කරන්න. ඉතින් මේත අපේ යුද හමුදාපතිතුමා මේ වැඩපිළිවෙලට ඉතාම හොඳ දායකත්වයක් සපයනවා. ඒ වගේම යුද හමුදා සමාජිකයෝ අපි මේ ට්‍රේනින් කරනවා. කොම්පෝස්ට් පොහොර හදන්න. ඊට පස්සේ වගාවල් වලට, ඊට පස්සේ කෑම වලට, නිෂ්පාදන වලට. ඊට පස්සේ ඒගොල්ලොත් තියෙන මානසික දැන් හුඟක් අයට තරුණ කට්ටිය තියෙනෝනේ මානසික ප්‍රශ්න. කියන්නේ මං ජීවිතේ මට ප්‍රශ්නයක් වුණාම මං ඊළඟට කරන්න ඕන මොකද්ද? අපි මෙතනින් උපදෙස් දෙනවා. ජීවිතේ කිසිම කෙනෙක් නැති කරගන්න ඕනේ නැහැ. ජීවිතේ ගොඩාක් වටින එකක්. හැම ප්‍රශ්නයකටම ලෝකේ උත්තරයක් තියෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒ ආපු එක ප්‍රශ්නයක් කියලා කියන්න බෑ. පැහැදිලිනේ? ආපු එක ප්‍රශ්නයක් වෙන්නේ අනිත් පැත්තේ උත්තරයක් තියෙන තාක්. මේ වගේ ගැඹුරු ඒවා මෙතන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාම ඒගොල්ලන්ට ජීවිතේ තේරෙනවා. ඒ නිසා මං හිතන්නේ යුද හමුදා විතරක් නෙමෙයි සියලුම අය පොලිසියෙන් අපට සහයෝගය දෙනවා. අපි ලංකාවේ දැන් පහුගිය දශක පොලිස්පතිතුමා ලංකාවේ සියලුම පොලිසිවල පොලිස් පුහුණුව ආයතනවල ඉන්න සියලුම මේ ගොල්ලන්ට කියන්නේ කෝකිවරු උයන අය එනලා මෙහි කෑම මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සුගර්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්. මේවට හේතු වෙන්නේ අපේ කෑම ක්‍රමය. ඉතින් අපි මෙහි හදලා තියෙනවා එහෙම නොවන කෑම ක්‍රමයක්. ඉතින් ඒක ලංකාවට හොඳ ක්‍රමයක් ඇත්තට. මේකේ දැන් අපි තෙල් වැඩි පාවිච්චි කරන්නේ, ලුණු නැහැ, කිසිම කෘත්‍රිම රසකාරකයක් නැහැ. දේශීය දේව අපේ මීට අවුරුදු 50කට කලින් තිබුණෙත් ඒකමයි. ඒකම අපි මෙහි ප්‍රායෝගිකව කරනවා. ඉතින් ඒවා ඕන කෙනෙකුට බලා ගන්න හොඳ අවස්ථාවක්. මම කියන්නේ ලංකාවෙම ඉන්න පිටරටවල ඉන්න අයට මෙතනින් ගොඩාක් දේවල් ගන්න තියෙනවා. මෙතනින් බුද්ධ ආගමේ ගැඹුරු දාර්ශනික කතාව විතරක් නෙමෙයි. සම්පූර්ණම ජීවත් වෙන ස්ටයිල් එක. ඒතකොට අපි මෙතන ප්‍රධාන කොටස් දෙකකට බෙදලා ඊට පස්සේ වයසක අයට වෙනම, මෙනින් වහන්සේලාට වෙනම කොටසක්, දැන් අපි යුද හමුදාවට වෙනම කොටසක් රජයට පරිත්‍යාග කළා. උමන්දාවෙන් ඉඩමක් විශ්‍රාමික යුද හමුදා සෙබළුන්ට ඒගොල්ලන්ගේ විවේක සුවයෙන් අවසන් කාලයේ විශ්‍රාම සුවයෙන් ගෙවන්නට විවිධ ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති ගොඩාක් ක්‍රියාත්මක වෙන තැනක්. ඒ වගේම දැන් මේ භික්ෂුන් වහන්සේලා ඉන්න ප්‍රදේශය දැන් ගිහි කට්ටිය ආවම දැන් ඕගොල්ලෝ ආවත් මේ ප්‍රදේශය තමයි නවතින්නේ. ඒතර කාන්තාව මේ ප්‍රදේශයේ ඉන්නේ සාමාන්‍යයෙන් මෙහි ඉන්නේ පිරිමි කට්ටිය. කාන්තාව ආවම ඒගොල්ලන් නවතින වෙනම ප්‍රදේශයක් තියෙනවා. ඒ තමයි මේ නිවාසලා ඉන්න පැත්ත. ඒ පැත්තේ වෙනම ඒගොල්ලන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් හදලා තියෙනවා.
ලංකාවේ පන්සල. මේක තියෙන වෙනස මේක අර 21 වෙනි ශතවර්ෂයේ පන්සල. 22 වෙනි ශතවර්ෂයේ පන්සල. ආතසි ක්ලාග්ගේ අනාවැකියක් තියෙනනේ 2050 ලෝකෙ බුද්ධ ආගම වෙළඳ ගන්නවා කියලා. ඒක අනාවැකියක්. මොන බුද්ධ ආගමද? මහායානද? තේරවාදද? වජ්‍රයානද? නැත්නම් ඒ කාලේ සමාජයට ගැලපෙන බුද්ධ ආගමක්ද? සමාජයට ගැලපෙන එකක්. අන්න ඒක හදන්න ඕනේ. අන්න ඒක හදන්න ඕනේ. දැන් පැහැදිලිනේ මම කරන්නේ ඒක. මිනිස්සු ඉල්ලන මිනිස්සුන්ට නිදහසේ තේ දැන් බුදුහාමුදුර කළෙත් ඒක. බුදුහාමුදුරුව බණ කියන්න ගියාම පාවිච්චි කරේ හරි පුංචි සිම්පල් මෙතඩ්ස්. පුංචි ක්‍රම. ඒ ක්‍රම වලින් මිනිස්සු එන්ලයිටන් වුණා. මිනිස්සු නිවන් අවබෝධ කළා. ජීවිතේ දැක්කා. අමුතු දේවල් කරේ නෑ පටාචාර කිසා ගෝතමි අඟුලේ ඔක්කොම හරි පොඩි දේවල් තුල අන්න ඒක අපි උගන්වනවා. සමාජයට අවශ්‍ය බුද්ධ ආගම. මේ දැන් යුරෝපීය ජාතික ගොඩක් මෙහෙට කැමති හේතු හරි නීට් මේ හරි පිළිවෙලයි. වැඩ පිළිවෙල දානේ වළඳන විදිය ඊට පස්සේ බුදු වන්දනාවට වඩින විදිය හරිම පිළිවෙලයි. ඒ පිළිවෙලට අපි කවුරුත් ආසයි කැමති. ඒ පිළිවෙල තමයි බුද්ධ ආගම. බුදුහාමුදුර ශාක්‍ය වංශේ රජකුමාරයෙක්. දැන් සේකියා ශික්ෂාපද කියවුවාම විනය පිටකේ සේකියා ශික්ෂාපද 75ක් තියෙනවා. ඒ 75ෙම තියෙන්නේ ලස්සනට පිළිවෙලට කන බොන හැටි. සිවුරු පොරවන හැටි. ඇවිදින හැටි. බණ කියන හැටි. ඒව උගන්වලා තියෙනවා. දැන් ඔයා මෙහි දවස් දෙකක් විතර හිටියා. ඔයා දැක්කද මෙහි ඉන්න කවුරුවත් නිකන් ඔළුව බර වෙලා වගේ, හිර වෙලා වගේ ඉන්නවා. හැමෝම ඉහිල් වෙච්ච මිනිස්සු. ඉහිල් වෙලා. කියන්නේ නිවිලා. නිවිලා ඉවරයි. ඉතින් ඒකනේ අවශ්‍ය. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. අර උපක කියන්නේ බුදුහාමුදුර යනකොට දැකලා හරිම නිකන් හරිම නිවිච්ච කෙනෙක්, ඉහිල් වෙච්ච කෙනෙක්, ශාන්ත වෙච්ච කෙනෙක්. නිවිලා ඒගොල්ලෝ. කයෙන් කතා කරනවා, හයියෙන් සද්ද කරනවා, ඇවිදින ඔක්කොම කළාට ඇතුළේ නිවිලා. අන්න ඒක තමයි පණිවිඩය. ඉතින් මම කියන්නේ 2050 අපි බුදු දහමේ පණිවිඩය. ඇත්තටම බුදු දහමේ පණිවිඩයට වඩා මම එකට කැමති සෝබා දහමේ පණිවිඩය. සෝබා දහමේ පණිවිඩය එළියට යවන්න ඕන. මේ වගේ ලස්සන පරිසරයක් එකතු කරගෙන. ඒකට තමයි මම දාව හදලා තියෙන්නේ. කුතුහලයත් එක්ක අපි වෙනස කණ්ඩායම දින 4ක සංචාරයක් සඳහායි උමන්දාවට එන්නේ. අපිට කුතුහලය තිබුණා මොකක්ද මේ උමන්දාව කියන්නේ කියලා. අහපු කියපු දේවල් එක්ක ඒ හැමදේම අපි හදවතේ තියාගෙන මෙතනට ආවේ මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා බලන්න. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් සහ ශාසනික වශයෙන් සිදුවන සේවාවන් රසක් අපිට මෙතනදී අහන්න දකින්න ලැබුණා. ඒ ගැන අපිට සතුටක් තියෙනවා. අර අහපු කියපු දේවල් වලට තවත් බොහෝ අර්ථාන්විත දේවල් මේ පරිශ්‍රයේදී අපිට දැක බලා ගන්න අවස්ථාවක් ලැබුණා. අපිට යම් අවබෝධයක් තියෙනවා දැන් උමන්දාව කියන්නේ මොකක්ද කියලා. හැබැයි අපි වෙනස කණ්ඩායම් විදියට මෙතනට ඇවිල්ලා මේ දැකපු කියපු දේවල් ඔබ හමුවට ගෙනල්ලා පෙන්නවා. ඔබට පුළුවන් තීරණය කරන්න මොනවද මේ දේවල් වල යථාර්ථය කියලා. මේ දේවල් ප්‍රතිඵලදායකද කියලා. මේ දේවල් සාර්ථකද කියලා. ඉතින් බලන හැම තැනකම මේ දකින, මේ වැඩ කරන, මේ ශ්‍රමයෙන්, මේ දැනුමෙන් පොහොසත් සන්නද්ධ පිරිසක් එක්කයි අපි මේ දින ගණනාව මේ ස්ථානයේ ගත කළේ. අපි විශ්වාස කරනවා අපිට මේක හොඳ අත්දැකීමක්, ඔබටත් ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න අවස්ථාවක් ලැබුණු බොහොම සුවිශේෂී වටිනාකමක් කියලා. එන්න බලන්න. ඒහි පස්සිකෝ අපි උමන්දාවේ වෙනස සංචාරය මේ විදිහට අවසන් කරනවා. අසංක බුදුහාමුදුරු දේශනා කරන දහම ලෝකෝත්තර දහමක්. පැවැත්ම නවත්වන දහමක්. මිනිස්සුන්ට යහපත් ලෙස පැවැත්ම තහවුරු කරගන්නට යම් නිර්මාණයක් කරන එකත් කොතරම් අගනේයද කියලා හිතනවා මේ වත්මන් සමාජයේ මිනිස්සු මම්මුලා වෙලා යන විදිය දැක්කහම. ඇත්තටම ඒ අතින්
මා පෞද්ගලිකව හිතනවා ඒ නිර්මාණය ඊතරම් සාර්ථකයි කියලා. ඔබට උත්තරයක් නැද්ද ඒකට? හරි එහෙනම් කියන දේවල් එකතු කරලා දේවල් ගොඩක් ඒවා තියෙනවා. මම හිතන්නේ සම්පත් කියපු තැන හොඳම තැන. හරි සම්පත් එහෙනම් ස්තුතියි එන්න අපි ආරාධනා කරන්න. ශම්මික මුදිත අරවින්ද ඔබටත් ස්තුතියි ආවට. දැන් 12:00 පැනලා තියෙන. අපි අවසන් ගීතයෙන් සමුගමු. හැමෝටම ස්තුතියි. සුබ රාත්‍රියක්.